දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. සුබ දවසක් හැම දෙනාටම. අද අප්‍රේල් මාසේ 20 වෙනිදා බදාද දවස. ටිකක් විතර කොළඹට වැස්ස. කොළඹට විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැස්ස තියෙනවා කියලා අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ සඳහන් කරනවා. ඒ නිසා ඉතින් වැස්සෙන් පරිස්සම් වෙන්නත් අද දවසේ ඔබ හදවතේ තියා ගන්න ඕනේ, ඔළුවේ තියා ගන්න ඕනේ. කොහොමුණත් අද දවසේ අපේ සුභාරතීයේ මාතෘකාව ආර්ථික අභියෝගය හමුවේ තාරුණ්‍යයේ වගකීම. අදට ගැළපෙන මාතෘකාවක්. මොකද අපි දන්නවා අපේ රටේ ආර්ථිකය යම් තරමකට කඩා වැටලා තියෙන්නේ. මේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක තමයි මේ බරපතල ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර ලාවට මේක ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරන ආකාරයෙන් මේ සඳහා වැරදි තීන්දුව තීරණ ගැනීම, ඒ වගේම ඩොලරයට සාපේක්ෂව රුපියල අප්‍රමාණය වීම, මේ සියලු කාරණාවන් එක්ක ආර්ථිකයේ යම් ආකාරයක බිඳ වැටීමක් තිබෙනවා. ඒ අතරට වර්තමානයේ වන විට එන ඊළඟ බරපතල ප්‍රශ්නය තමයි වර්තමානයේ රට පුරා තැනින් තැන සිදුවන විවිධාකාරයේ වර්ජන, උද්ඝෝෂණ මේ සියල්ලත් එක්ක තවදුරටත් ආර්ථිකයේ යම් ආකාරයක පිරිහීම් ලක්ෂණ පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙලා තිබෙනවා. ආයෝජකයන්ගේ පැමිණීම, ආයෝජනය කිරීම අඩු වෙලා තිබෙනවා. පවත්වාගෙන ගිය කර්මාන්තශාලා විශේෂයෙන්ම අපනේන ආර්ථිකයේ මුල් කරගෙන ඩොලර් හොයන් ගිය ඇතැම් කර්මාන්තශාලාවල ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙමින් තිබෙනවා. මේ නිසා අද දවස් අපි නිමිත්තක් බවට පරිවර්තනය කරගන්නවා මේ ආර්ථික අභියෝගය හමුවේ තාරුණ්‍යයේ වගකීම පිළිබඳව කතා කරන්න. ඒ සඳහා අපි තාරුණ්‍යය පිළිබඳව හොඳ කියවීමක් තිබෙන, තාරුණ්‍යයත් එක්ක ඉන්න, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්ක ගනුදෙනු කරන මහාචාර්යවරුන් දෙදෙනෙකුට අපි ආරාධනා කළේ. විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයාට ආරාධනා කළා. අයිබෝන් සුබ උදෑසනක්, සුබ දවසක්. සුබ උදෑසනක් ගෑන්. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයාට ආරාධනා කළා. අයිබෝන් සුබ උදෑසනක් ගෑන්. අපි කතා පටන් ගමු නලින් අබේසේකර මහාචාර්යතුමන්ගෙන්. දැන් මේ සියලු දේවල් එක්ක මිනිස්සුන්ට අමාරුයි. ඇත්ත කතාව අපි කතා කරන්න එපා. මහ පොළොට අවිලා කතා කරාම රුපියල් 137ට විතර තිබ්බ පෙට්‍රල් ලීටරයක් රුපියල් 338කට එනකොට, අවම බස් ගාස්තුව රුපියල් 27කට එනකොට මම අද උදේ බස් එකේ ආවේ. මට ඒක දැනුණා. ඒ සමහර අම්මලා තාත්තලා කොන්දොස්තර මහත්තයා රුපියල් 27යි කියලා කියද්දි ඒ අයගේ මූණෙන් ආපු දේවල් එක්ක හැංගීම් ඉරියව් එක්ක ඒක දැනෙනවා. අමාරුයි කියන එක තේරුණා. කොහොමනත් මේ සියලු දේවල් එක්ක අපි කොහොමද බුද්ධිමත්ව තීන්දුව තීරණ ගත යුත්තේ, තීන්දුව තීරණ ගන්න කියන කාරණාව පිළිබඳව අද යම් සාකච්ඡාවක් ඇති කරගමු. මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා මේ නූතන තාරුණ්‍යයේ ඇතැම් වර්තමානයේ වෙන විට තිබෙන හැසිරීම් රටාවන්, සමහර අය මේක සාධනීය විදිහට දකිනවා, සමහර අය මේක විවේචනාත්මකව දකිනවා. කොහොමද අපි මේ නූතනත්වයේ තුල තාරුණ්‍යයේ මේ හැසිරීම කියවගන්නේ? ඔබතුමන් තාරුණ්‍යයත් එක්ක විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්ක ඉන්න කෙනෙක් විදිහට. ඔව් ගයන්. දැන් උදාහරණයක් ගත්තොත් SLBC එක ඉස්සරෙන් අපි බස් එකේ නැගලා BMI සීට් එක ගාම එක හෝල්ට් එකකින් බහිද්දී රුපියල් 27ක් දෙන්න වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙන ගයන්. ඉතින් ඇත්තටම අපි තාරුණ්‍ය ගැන කතා කරොත් එහෙම අපිට මතකයි 2019 අර ඡන්දේ ජයග්‍රහණයත් එක්ක අර බිත්ති පින්තාරු කරපු සුන්දර තාරුණ්‍ය මේ අවස්ථාවේ සුන්දරත්වයම අපි දකිනවා නිර්මාණශීලී විදියට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිර්මාණශීලීත්වයට අපි ගරු කරන්න ඕනේ. මොකද මම හැම වෙලාවෙම විශ්වාස කරන දේ තමයි අපි මහාචාර්ය දිනේෂ් සමරසිංහ අපේ කාලේ දැන් ඉවරයි කියලා තමයි අපි හිතන්නේ. තාරුණ්‍යයට අපි ඉඩක් ලබා දෙන්න ඕනේ. තාරුණ්‍යයන්ගේ කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එකම දේ තමයි ඉතින් හැම දෙයකම අපිට තේරෙනවා අපි කියවද්දී ටික කාලයක් යද්දී ඒකට යම්කිසි අපි කියන්නේ අර මුහුණුවරක් දෙන්න ඕන. මම හිතන්නේ ඒක මානව විද්‍යාඥයෙක් කියලා තියෙනවා සියලුම මිනිසුන් දේශපාලන සත්‍යෝ කියලා. ඉතින් හැම ව්‍යාපාරයකටම දේශපාලන මුහුණුවරක් තිබිය යුතුයි. ඉතින් ඒ කියන්නේ කවන්දියකට හිසක් තියෙන්න එපෙයි
එනේද ගයන් ඒ කවන්දයකට හිසක් තියෙන්න ඕනේ. ඉතින් මේ ව්‍යාපාරවලට මම දකින දේ තමයි ඒ තරුණ ඉතාම නිර්මාණශීලී ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම මේ තරුණ යමක් රටට දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස මේ රටේ අපි ඔක්කොම විශ්වාස කරන දේ තමයි පාස්කු ප්‍රහාරය ආව 2019 ඊට පස්සේ කොවිඩ් වසංගතය ආවා සහ ආර්ථිකය හා සම්බන්ධ නිලධාරීන්ගේ තීරණ ගැනීම සහ විශේෂයෙන් මේ රටේ වංචා දූෂණ කියන එකද ඒකත් එක්ක ඒ කියන්නේ ඉස්සර කතාවක් තිබ්බා කරප්ෂන් ඉස් ලුබ්‍රිකන්ට් ඉන් ඩෙවලොප්මන්ට් කෝ. ඒ කියන්නේ ඒ කාලෙත් එහෙම කතාවක් තිබ්බා. ඉතින් මේකේ මේ වෙලාවේ අපි දකින දේ තමයි රට ඉස්සෙල්ලම රටේ මේක ආණ්ඩුව sannivedanaya කරේ නැහැ පසුගිය මාස අවුරුදු කීපය තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න. ජනතාවට ඒක තේරුම් ගැනීමට හැකියාවක් නැහැ නේ sannivedana නොකර. ඉතින් ඒ තරුණයන්ට උනත් බලාපොරොත්තු වුණා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හැමදාම කතා කරන මේ ජයවර්ධනපුර කැම්පස් එකේ දුලංජන විතානගේ ඒ තරුණයා කැම්පස් එකේ දැන් අවුට් වෙච්ච එක්කනේ. චරක ඉන්නවා. ඊට පස්සේ අපි නාලක සේනාධීරී ඉන්නවා. චරක කහදව කියන්නේ ගොඩක් හොඳ ඔය අපි කාබනික වගාවත් එක්ක සම්බන්ධ තරුණයෝ. හැබැයි තරුණ ජවය ඒගොල්ලන්ට දැන් මේ වෙලාවේ දැන් මම ඊයේ පෙරේද දුලංජනට කතා කරාම දුලංජන කියන්නේ දැන් ඉතින් ඩීසල් ටික නෑ ෆැක්ටරි වැඩ කරගන්න බෑ. පැය 6ක් 7ක් වහලා තියෙනකොට ඉතින් මිනිස්සු ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මේ ගැටලුවෙන් අපි ඔක්කොම එකතු වෙලා විසඳුමක් දෙනවා නම් ගයන් ගොඩක් හොඳයි. මොකද හැම දෙනාටම ලොකු ගැටලුත් එක්ක ඉන්නේ. දැන් පාරක අපි බැහැලා ගියත් දැන් වාහනයක තව වාහනයක් වැදුනත් මිනිස්සුන්ට ගොඩක් තරහ යන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ උෂ්ණත්වයේ අංශක 36 37 වෙලා මිනිස්සුන්ට තරහ යනකොට ගයන් මීට වැඩිය ලොකු අර්බුද වලට යන්න වෙනවා. මොකද මිනිස්සුන්ගේ මේ සාමාන්‍ය තත්ත්වයට වැඩිය මිනිස්සු රංකාව ඇතුලේ මේ වෙලාවේ ලොකුම අපහසුතාවකින් සිටින්නේ. ඉතින් මට තේරෙන විදිහ තමයි අපි හරි හැම වෙලාවෙම තරුණයොත් එක්ක වැඩ කරනවා. ඒගොල්ලන්ට හොඳම දේවල් තියෙනවා. අපි අවංක වෙන්න ඕන. අපේ මං හිතන්නේ අපේ පරම්පරාවේ ප්‍රශ්නේ තමයි බහුතරයක් අවංක නොවීමේ ප්‍රශ්නයක් තිබ්බ ගයන්. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් අපි අවංකවම පිළිගන්න ඕනේ. මේක අයිති වෙන්නේ ඒ පරම්පරාවට. ඒ පරම්පරාවට මෙහෙවන්න, ඒ කියන්නේ මෙහෙවන්න ඒ බුද්ධිමත් පරම්පරාවක්. නමුත් ඒකට යම්කිසි මට්ටමක මේ අපි කියන දේශපාලන මුහුණුවරකට යා යුතු වෙලාවක් ඇවිල්ලා තියෙනවා කියලා තමයි මම මේ වෙලාවේ කියන්නේ. මම ඒ ප්‍රශ්නේම අහන්නේ අපේ දිනේෂ් සමරසිංහ මහාචාර්යතුමන්ගෙන්. ඔබතුමන් මේ තාරුණ්‍යයේ වර්තමානයේ හැඩ රටාව කොහොමද ඔබතුමන් කියවගන්නේ? ඔව් ගයන් බොහොම කාලීන ප්‍රශ්නයක්. මම හිතන්නේ මහාචාර්ය නලින් අබේසේකර මහතාත් ප්‍රකාශ කළා අපි දකින යථාර්ථය. ඉතින් මේ යථාර්ථය මම දකින්නේ ඇත්තටම මේ තාරුණ්‍ය කියන්නේ මම දකින එක නිර්වචනයකදී මම දකින වැදගත් දෙයක් තමයි මේ ඉමෝෂන්ස් කියන එක. හැඟීම්. මේගොල්ලන්ගේ හැඟීම් තාමත් වේගෙන් වැඩ කරනවා. ඒ නිසා ඒගොල්ලෝ නිතරම රියැක්ට් කරනවා කිසියම් දෙයකට. ඉතින් අපි මේක දකිනවා මේ හැඟීම් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපිට දැන් තියෙන්නේ. ඉතින් මේ තාරුණ්‍යයට මං හිතන්නේ මේ වෙලේ තියෙනවා අපි කියනවා පොසිටිව් ඉමෝෂන්ස්, නෙගටිව් ඉමෝෂන්ස් කියලා. මේ අවස්ථාවේ මම දකිනවා නෙගටිව්, ඍණවාදී හැඟීම් ගොඩාක් එනවා. එතකොට ඇත්තරම පුද්ගලයෙක් විදිහට මං හිතන්නේ ඒගොල්ලන්ට කිසියම් අපි කියන්නේ හැඟීම් වල තියෙන උත්තේජනය නිසා ඒගොල්ලෝ රියැක්ට් කරනකොට මෙතෙන්දී සමාජයට කිසියම් අසුබවාදී දේවල් වෙන්න පුළුවන්. අපි මේ දවස්වල දකින්න දේවල් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ තාරුණ්‍ය විසින් තේරුම් ගත යුතු දෙයක් තමයි මේ හැඟීම් කළමනාකරණයේදී ඔවුන්ට ලබාගත හැකි විවිධ ක්‍රම මොනවාද? මම හිතනවා අපිට තියෙන වගකීමක් විශ්වවිද්‍යාල කතිකාචාර්ය විදිහට මේ හැඟීම් පාලනය කරන්න තාරුණ්‍යයට කිසියම් වැඩසටහනක් හදන එක. මම මේක දැක්කා මෙන්න මේ ગેප් එකක් තියෙන හිදසක්. ඉතින් මේ තාරුණ්‍ය මං හිතන්නේ අපිට පුළුවන් නම් මේ ඉමෝෂන්ස් ටික මැනේජ් කරන්න කිසියම් අරමුණකට ඒක විය යුතුයි. හැබැයි මම මේ කතා කරන අරමුණ රජයක් පෙරලන්නවත් ඒ වගේ දෙයක නෙමෙයි මම කතා කරන්නේ. මේ හැඟීම් ටික පුළුවන් නම් අපිට කිසියම් විදිහකට ફોකස් කරන්න වැඩ ලෝකයට. ඉදිරි වැඩ ලෝකයට. මොකද මේ අවස්ථාවේ අපි අමතක නොකළ යුතු දෙයක් තමයි ලෝකයේ තාරුණ්‍ය මේ වෙලේ රෙඩි වෙනවා ඊළඟ කාර්මික විප්ලවයට. අපි මෙතන කතා කරන අල්තම ඉන්ඩස්ට්‍රි 4.0 කියලා හතරවෙනි කාර්මික විප්ලවය. එතන තියෙනවා ICT, කෘත්‍රිම බුද්ධිය මේ වගේ දේවල් තමයි කතා කරන්නේ. ඉතින් මේ තාරුණට අපි මෙන්න මේ ජවය ලබා දී යුතුයි. මේ අර්බුදයක් තිබුණා. දැන් ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුදයක්. මොකද අපි මෙතන කතා කරන තාරුණ්‍ය කතා කරොත් අපිට දකින්න පුළුවන් ගෲප්ස් කිහිපයක්, කණ්ඩායම් කිහිපයක්. මෙතන එකක් තමයි අපි කතා කරන 1980ත් 1996ත් වගේ කාලය අතර ඉපදිච්ච අයට අපි කියනවා මිලේනියර්ස්ලා කියලා, ජෙනරේෂන් Y කියලා කියනවා. ඒ වගේම 96න් පස්සේ 2010 වගේ වෙනකන් ඉපදිච්ච අයට අපි කියනවා ඇත්තටම ජෙනරේෂන් Z කියලා, Z කියලා කියනවා. ඊට පස්සේ 2010න් පස්සේ දැන් ඉපදලා ඉන්න අපිට කියනවා ජෙනරේෂන් ඇල්ෆා කියලා. ඉතින් මෙතන මේ තුනක් තියෙනවා. ඒතර මේ තුනෙත් අත්දැකීම් වෙනස්. මම හිතන්නේ අපි ඉන්නේ ඇත්තටම ජෙනරේෂන් Y එකේ. ඒකට අපිට මේ වගේ අර ආර්ථික අර්බුදයක් මෙච්චර දැනුන්නේ නැහැ අපිට.
නමුත් මේ අපි දකින 1996න් පස්සේ ඉපදිච්ච අය තමයි දැන් ඇත්තටම මේ තාරුණ්‍යයට අවතීර්ණ වෙමින් ඉන්නේ. ඉතින් ඔවුන්ට මේ අවස්ථාවේ මං හිතන්නේ හැඟීම් කළමනාකරණය කර ගැනීමට අපි විසින් කිසියම් දෙයක් කළ යුතුයි. එතකොට අපිට මේ දකින දේවල් කිසියම් සුබවාදී පැත්තකට හසුරව ගන්න පුළුවන්. මේකට රජයට වගකීමක් තියෙනවා, විශ්වවිද්‍යාල වලට වගකීමක් තියෙනවා, පාසලට වගකීමක් තියෙනවා. ඉතින් මම දකින්නේ මේ හැඟීම් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් මේක. ඇත්තට මම දැක්කපොත් සමහර රිසර්ච් තියෙනවා. ඒ කියන්නේ පර්යේෂණවල දැකලා තියෙනවා මේ හැඟීම් කළමනාකරණය සහ ආර්ථික වර්ධනය අතර තියෙනවා කිසියම් මේ සම්බන්ධයක්. ඒ කියන්නේ රටක කිසියම් විදිහකට යං ජෙනරේෂන් එක යෞවනයේ හැඟීම් වල සුබවාදී පැත්තකට කළමනාකරණය කරනවා නම් ඒ ආර්ථිකයේ වර්ධනයටත් සුබවාදී දායකත්වයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි සියලු දෙනාම අවතීර්ණ විය යුතු දෙයක් තමයි මේ හැඟීම් කළමනාකරණය. මොකද මේ කට්ටියගේ මේ හැඟීම් ටික තමයි ජවය. ඉතින් මේ වැඩ ලෝකෙට මේ ජවය අපි ලබා දිය යුතුයි. හැබැයි මේ වැඩ ලෝකේ කියලා මම කියන්නේ ලංකාවේ ඇතුළේ තියෙන රැකියාවකට නෙමෙයි විශ්ව වෙළඳපොළ. අපි දැන් මේ කතා කරන ඩොලර් අර්බුදය තියෙනවා, විදේශ විනිමය අර්බුදය තියෙනවා. ඉතින් දැන් මේ අපිට IMF එකෙන් ලෝන් හම්බෙයි, විවිධ ආධාර ලැබෙයි. හැබැයි අපිට මේ ණය ගෙවාගෙන යනකොට අපිට තවදුරටත් ඒගොල්ලෝ මත ඩිපෙන්ඩ් වෙන්න බෑ. ඒ නිසා මං හිතන්නේ අපි කල යුතුයි මේ තාරුණ්‍ය මේ දවස්වල අපි දකින මේ මහාචාර්යතුමා කිව්වා මුලදිම 2019 ඡන්දේ දවස්වල චිත්‍ර ඇඳ කියලා. නමුත් දැන් ආයේ එක චිත්‍ර අඳිනවා. ඒ කියන්නේ හැඟීම් ප්‍රකාශ කරන්නේ. නමුත් ඒකත් මං හිතන්නේ හොඳ දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ හැඟීම් කළමනාකරණය කරගන්න try කරනවා. ඒක බුද්ධිමත් තාරුණ්‍යයක් අපාද දකින්නේ. නමුත් මේ අතර ඇති වෙන්න පුළුවන් කිසියම් කැළඹීම් අපි දකින දේවල් නිසා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි මේක කිසියම් ෆෝරම් එකකට ඇවිල්ලා මේ තාරුණ්‍යයට කිසියම් වැඩපිළිවෙලක් හැදිය යුතුයි. ඒක කෙටි කාලින විය යුතුයි. ඒ වගේම දීර්ඝ කාලින විය යුතුයි කියන දෙකම තිබිය යුතුයි. ඕක තමයි මගේ දැක්ම. සබැලස මිතා හොඳ කියවා ගැනීමක්. එතනින් අපි කතාව ඉස්සරහට අරගෙන යමු. ඊට කලින් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා ඔබතුමන්ගේ කතාවේ අවසානයේ කියවෙච්ච දේ තමයි දිනේෂ් සමරසිංහ මහාචාර්යතුමනි දැන් මේ නූතන ලෝකයේ තුල ඉන්න හරියට රට තුල දකින්න දැක්මක් ඇතුව යන තාරුණ්‍ය අතර එක්කෙනෙක් දෙන්නේ කීප දෙනෙක් ඉන්න පුළුවන් මේක වැරදි විදිහට අරගලය උත්සන්න කරගන්න උත්සාහ කරන. මේ පිළිබඳව අපිට ඊයේ දවසේ දැක්කා. සමහර අය පීඩිත කණ්ඩායමම තමයි තවදුරටත් පීඩාවට පත් කරේ. ඊයේ දවසේ පාරට ඇවිල්ලා පාර හරස් කළා, පාරේ ටයර් ගිනි තියලා අවාසනාවට ඒ මිනිස්සුත් ගෙදර ඇරලා වැඩට යන මිනිස්සු ටිකට තමයි යන්න නැති කරේ. පාසලට ගිහිල්ලා අහිංසක මේ දවසේ කුලියම්මලියක් කරලා හම්බ කරගෙන පාසලට දරුවෝ යවන ඒ දරුවටම තමයි ගෙදර යන්න නැති කරේ. ඒ නිසා දැන් අපි මේකත් කියවගත යුතුයි මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා. කොහොමද අපි මේ තාරුණ්‍ය හැඟීම් එළියට දානවා වගේ මේක කොහොමද මේ ප්‍රචණ්ඩත්වයත් එක්ක යා කරන්නේ නැතුව අපි ඒ ටික එළියට දාගන්න කියන කතාවත් අතිශය වැදගත් අද වගේ දවසක. ඇත්තටම ගන්න ඒකේ ලොකුම වගකීමක් තියෙනවා වර්තමාන ආණ්ඩුවටත්. මොකද ආණ්ඩුව මේ වෙලාවේ ගොඩක් වෙලාවට සවිඥානික වෙන්න ඕන. දැන් මේක පහුගිය මාස ගාන තුරම ලොකු අර්බුදයක් තිබ්බා. ඒක දැන් හැමදාම උදේට මිනිස්සුන්ට පාම් මිල වැඩි වෙලා තේ මේ අනිත් පෙට්‍රල් මිල වැඩි වෙලා ඉතින් හැංගීම් කළමනාකරණය කියන එක තුලදී ගායන අර අවුරුදු 25කට 30කට කලින් අපි සෞන්දර්යාත්මකව සින්දුවක් අහලා ඒ සින්දුව රස වින්දනේ. නමුත් වර්තමානයේදී රුචිරාරණී මම මරන්න කියලානේ කියන්නේ. එතකොට ඒ කියන්නේ ආදරය පිළිබඳව ඒ සෞන්දර්යාත්මක විග්‍රහයක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ පරම්පරාවල තියෙන දේ තමයි ඒ පරම්පරාවේ තරුණයන්ගේ දක්ෂතා. ඉස්සර අපි ගයන අවුරුදු 20 21 වෙද්දී විශ්වවිද්‍යාලවල අපි විශ්වවිද්‍යාල අධ්‍යක්ීම් එක්ක සුන්දරත්වයේ වින්ද. දැන් අවාසනාවන්ත ලෙස ඒක මම එක කියන්නේ අපේ පරම්පරාවේ වෙච්ච වැරද්දක් කියලා මේ දරුවෝ අවුරුදු 20න් එන විශ්වවිද්‍යාලයේ එන දරුවා සෙමිස්ටර් බේසිස් එකේ හිර වෙලා ගයන. 21 22 23 වෙද්දී ලෝකේ අනිත් රටවල් වල අපි බැලුවොත් එහෙම ලොකුම බිස්නස් කරන අය අපි ස්ටිව් ජොබ්ස් ගැන කතා කරත් සකබර්ග් ගැන කතා කරත් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය අවදි වෙලා තියෙනවා අවුරුදු 20 21 22 වෙද්දී. අපේ දරුවෝ මොකද කරන්නේ සෙමිස්ටර් බේසිස් එක්සෑම් එක දැන් මහාචාර්ය දිනේෂ් සමරසිංහන් මාත් එක්ක එකඟ වෙයි. ඒගොල්ලන් හිර කරලා අපි ළමයින්ගේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ ළමයිගේ නිර්මාණශීලීත්වය නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ මේ සෙමිස්ටර් එකේ විෂයන් 5ක් ඉවර කරන්න ඕන. ඊළඟ සැරේ විෂයන් 6ක් ඉවර කරන්න ඕන. එතකොට මොකද්ද ෆස්ට් ක්ලාස් එකක් ගන්න ඕන. ඉතින් ඒව නෙමෙයි අධ්‍යාපනයේ අර අපි ගයන් කියනවානේ ඉස්සරින් තමයි අධ්‍යාපනය සහ අධ්‍යාපනය කියලා. අධ්‍යාපනය කියන්නේ අපේ මොලේට දෙයක් එකතු කිරීම. අධ්‍යාපනය ගැන ඉස්සර සංස්කෘතිය තුල කතා කරා හදවතත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕන. හදවතට යමක් එකතු කරන්න ඕන. ඉතින් දරුවන්ට මේ හදවතට යමක් එකතු කිරීම වෙනුවට අර මොලේට දත්ත එකතු කිරීම තුල අර මේක හොඳ උදාහරණයක් තියෙනවා. අපේ IQ level එක කොච්චර වැඩි වුණත් වැඩක් නැහැ කියනවා මේ emotional intelligence කියලා එකක් තියෙනවා. ඔය වචන ඔක්කොම පාවිච්චි වෙන්නේ අධ්‍යාපනය හරහා තමයි. අර emotional intelligence එකක් නැත්නම් අපිට ආයතනයකට recruitment එකට IQ ඕන වෙයි. අර IQ test එකක් කළා. නමුත් අර promotion එකට යන්න ගියාම ගාන අනිවාර්යයෙන් මේ දරුවට අවශ්‍ය වෙනවා අර අනිත් අයගේ
පිළිබඳ සංවේදනය අනිත්‍යය පිළිබඳ හැඟීම ඒව දරුවට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකෙදි විශේෂ වැදගත් එක තමයි හැම දරුවෙක්ගේම තියෙන ශක්තිය සහ දුර්වලතා. ඉතින් අපි දුර්වලතා ටික වටහාගෙන ඒ දුර්වලතා වලට ගිහිල්ලා ඒ මිනිස්සුන්ව කලබල කරන්නේ නැතුව අර සුන්දර ශක්තියින් එක්ක ඒ දරුවන්ට කියන වාට මේ ටැලන්ට් එක තියෙනවා. වාට මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්න හොඳටම වැඩ පුළුවන්. එහෙනම් ඔයා මෙන්න මේ ටික කරලා දෙන්න කියලා අරයාව අපි ඇප්‍රීෂিয়েට් කරනවා. මම රටේ දැකලා තියෙන ගොඩක්ම දේ තමයි ගයන් අපි අපේ ආයතනවල විශේෂයෙන්ම රාජ්‍ය ආයතන මම දැකලා තියෙන දේ තමයි දැන් අපි ඉන්නවනේ බෑක් ඔෆිස් ෆ්‍රන්ට් ඔෆිස් කියලා ඉස්සරහා වැඩ ටික. මම හිතුවා ගුවන්විදුලියේ ඕගොල්ලන්ගේ සංනිවේදනය ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය සහ ඒකේ ඉන්නවා අනිත් බෑක් ඔෆිස් කියලා. ඒගොල්ලොනුත් ඉන්නවා. හැබැයි ගොඩක් අය ප්‍රශ්නේ තමයි අර බෑක් ඔෆිස් එකේ කට්ටිය හැම වෙලාවෙම හිතන් ඉන්නවා ඒගොල්ලන් තමයි ලොකුම ජොබ් එක කරන්නේ කියලා. ෆ්‍රන්ට් ඔෆිස් එකේ අය එහෙම හිතන්න පුළුවන්. නමුත් ඔය ඔක්කොම කරන්නේ එකම රස්සාව. දැන් ඒ කියන්නේ ඒ වගේ නිර්මාණශීලීත්වයේ එන තරුණයන්ට හැම තැනම මම දැකලා තියෙන දෙයක් තමයි අපේ විශ්වවිද්‍යාලවල දැන් කවුරු හරි රැකියාව කරන එක්කෙනා ගොඩක් නිර්මාණශීලී නම් අපි රැකියාව කරන එක්කෙනා සම්මානයක් දෙකක් අරගන්නව නම් ඊට පස්සේ දවසේ ඉඳන් මේ මනුස්සයත් එක්ක කතා කරන්නේ වැඩ කරන අය ඒක මම හිතන්නේ අපේ ජානමය වශයෙන් තියෙන ප්‍රශ්නයක් ශ්‍රී ලාංකිකයෝගේ. ඉතින් තරුණයෝගේ සම්මානයක් අරගෙන එහෙම නැත්නම් සහතිකයක් අර විශ්වවිද්‍යාලයට එහෙම නැත්නම් අපි તો ගොඩනැගිලි සංස්ථාවට හරි එහෙම මොකක් හරි දැනකට අයින තරුණයාට අපි කියනවා නියමයි. මෙන්න ඔක්කොම සේවකයෝ ටික රැස් කළා. මෙන්න මේ තරුණයාට මෙන්න මේ ප්‍රොමෝෂන් එක දෙනවා. හැබැයි ගොඩක් වෙලාට තියෙන තරුණයන්ට ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ තරුණයන්ට ඩිමෝෂන් දෙන්නේ. අන්න ඒක ඇගීම නැත. ඒක නැතුණාම ගයන් හරිම කලකිරීමක් වෙනවනේ. ඉතින් කලකිරීම තුල මොකද වෙන්නේ ගයන් ඒ දරුවෝ ඒ හැම කෙනාම යන්නේ මොකද පැත්තටද? ඒ පැත්තට යන්න මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ අපේ පරම්පරාව. දැන් මහාචාර්ය දිනේෂ් සමරසිංහ අයිති වෙන ජෙනරේෂන් Y. ඉතින් මම ඊටත් වැඩි කලින් පරම්පරාව අපි කියන ජෙනරේෂන් X කියලා. අපේ තාත්තලා අපි කියන බේබි බූමර්ස්ලා කියලා. ඉතින් අපි පරම්පරාවල මම මේ කියන්නේ අපි වගේ කියන්න ඕන අවුරුදු දෙක දෙකක එහා මෙහාවක් තියෙන්නේ. අවුරුදු දෙකක එහා මෙහාවක් තියෙන ගාන. හැබැයි අර අපේ ඇරියස් ගන්න එක පොඩ්ඩක් අඩු කරන්න ඕන ගයන්. මේ මොන සංවර්ධනයට ගිහිල්ලා මොන සටන් පාඩ තිබ්බත් අපේ පරම්පරාවල ඒ තියෙන ප්‍රශ්න අපි වටහාගෙන අපේ දුර්වලතා අපි වටහාගෙන අපි ඉස්සරහට යනකොට අර දරුවන්ගේ තියෙන ස්කිල් එක වටහාගෙන ඒ දරුවට තියෙන දක්ෂතාවය වටහාගෙන ඒ දරුවා ඔයා ඒක මොරාල් එකක් කියලා ගත්තේ නේද කළු විතරන 96 වර්ල්ඩ් කප් එකේ විකට් එක පිටිපස්සේ වෙලා ඕම යන් කිව්වම සිංහලෙන් කිව්වේ මේ ගයන් ඉංග්‍රීසියෙන් කිව්වනම් කවදාකවත් වර්ල්ඩ් කප් එකේ මම හිතන්නේ ඒ තිබ්බ ඒ කෙමිස්ට්‍රි එක හරියන්නේ නැහැ. ඉතින් එහෙම සංස්කෘතියක් නෑ. අපි කුඩා ව්‍යාපාරවලට ගිහලා ඒ අයට අපි දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න යනවා. ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. ඉංග්‍රීසි දැනුම හරිම වැදගත්. නමුත් අර ස්මෝල් බිස්නස් එකේ 70% අයලා තියෙන්නේ සිංහල දෙමළ තමයි ඉස්සෙල්ලා දන්නේ. ඉතින් අපි ඒව පිළිබඳවත් වැටහීමක් නෑ. ඉතින් ගයන් ගොඩක් දේවල් හැදෙන්න ඕන. මේ අවස්ථාවේ මම හිතන්නේ ඇත්තටම ඒ තරුණයන්ගේ තාරුණ්‍යයට ගරු කරන්න ඕන. ඒක එතනින් එහාට මම හිතන්නේ අපි කියන්නේ නැචරලි ස්වභාව ධර්මය මගින් මේ රටට ආශිර්වාදයක් දෙයි. සැබෑලෙස මද අපි කතා කරමින් ඉන්නේ වර්තමාන ආර්ථික අභියෝගය හමුවේ තාරුණ්‍ය වගකීම පිළිබඳව අපේ සාකච්ඡාවට සහභාගී වන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨය නියෝජනය කරමින් මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා එතකම විවෘත විශ්වවිද්‍යාලයේ කල්පනාකරණ පීඨය නියෝජනය කරමින් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා. දැන් දිනේෂ් සමරසිංහ මහාචාර්යතුමනි වර්තමානයේ වන විට ආර්ථිකමය අර්බුදයක් තියෙනවා, සමාජීය අර්බුදයක් තියෙනවා, දේශපාලනික යම්කිසි ගැටුමක් තිබෙනවා. මේ සියල්ල පිළිබඳව නූතන තාරුණ්‍ය සවිඥානිකව මේක බලාගෙන ඉන්නවා. ඒ අය යම් චෝදනා කරනවා, යම් ගැටුම් වලට එනවා, ඒ යම් අරගල වලට ඇවිල්ලා තියෙනවා. දැන් මේ සියල්ල තුළ අපි අවසානයේ වශයෙන් අපි ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕන රටක් විදිහට. ඒ නැත්නම් අපි මේ මොක කරත් අවසානයේ ප්‍රතිඵලයක් නැහැ. අපේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය, මේ සියලු දෙනාගේ අනාගතය තමයි යම් ප්‍රශ්නාර්ථයකට මුහුණ දෙන්නේ. ඒ නිසා ඔබතුමන් කිව්වා වගේ අපි හතරවන කාර්මික විප්ලවයට ලෝකයේ සූදානම් වෙද්දී අපිත් එතනට යන්න මේ තාරුණ්‍යයේ වගකීම කුමක් වේ යුතුද? මේ අය පාරට ඇවිල්ලා අරගල කළා මේ අය කාටවත් බාධා කරන එකද? මොකද ඉතිහාසය තුළ අපිට අත්දැකීම් තිබෙනවා. අපි තිදෙනාටම මම හිතන්නේ බරපතල විදියට 88 89 හෝ අත්දැකීම් නැහැ. යාන්තම් මතකයක් තිබෙනවා. 70 71 අහලා තියෙනවා කියවලා තියෙනවා විතරයි. ඒ නිසා අපි එතනට තල්ලු වෙන්නේ නැතුව මේ අවස්ථාවේ තාරුණ්‍ය කුමක් කළ යුතුද ඔය කියන හතරවන කාර්මික විප්ලවය සඳහා සූදානම් වීමට. මං හිතන්නේ මේ කාර්මික විප්ලවය පිළිබඳ ඉස්සෙල්ලා අවබෝධයක් ලබා දිය යුතුයි. මං හිතන්නේ ගොඩක් අයට මේ අවබෝධය නැහැ. මොකද අපි හිතන් ඉන්නේ කොහේ හරි රජයේ රස්සාවක් කරන්න, එක්ක මෙන්න මේ ආයතන රස්සාවක් කරන්න, ඒ වගේ ලංකාව ඇතුලේ. ඇයි මේ මානසිකත්වය ඇවිල්ලා දෙන්නේ? මම මේ හැමතිස්සෙම කල්පනා කරන දෙයක්. අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කල්පනා කරන මේ උපාධිය අරගෙන එළියට ඇවිල්ලා කවුරු හරි ගාව රස්සාව කරන්න කල්පනා කරන්නේ. ඇත්තට මේකේ රූට් කෝස් එක විදිහට ගොඩක් දේවල් තියෙන එකක් තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ විකල්ප හඳුන්වා දෙන්නේ. මේ අපේ ඔළුවට යන්නේ කෙලින්ම එක්ක ඉංජිනේර කෙනෙක් කරන්න,
එක් කවන්ටන් කෙනෙක් කරන්න ඩොක්ට කෙනෙක් කරන්න කියන එක අපේ අධ්‍යාපන ක්‍රමේ මං හිතන්නේ ලොකු සංශෝධනයක් විය යුතුයි. මම හිතන්නේ ඒකට දැන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මං හිතන්නේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මම හිතන්නේ මේක හැදියුති අපි කියන ළමයා හදා රට හදමු කියලා. ඒකයි. මොකද දැන් මෙතන අපේ මේ තාරුණ්‍ය වුණත් අපි දකින්න එක එක අවදි. නමුත් දැන් අපි වගේ අය හදන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපේ දැන් මේක හැදිලා ඉවරයි අධ්‍යාපන ක්‍රමේ. එතකොට අපි අපේ වෙනසක් කරන්න යනවා හැංගීම් වල ඒක කැමැත්තෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ආයෙනවා ඝට්ටනයක්. එතකොට මෙන්න මේක තමයි අපි අවබෝධ කරගත්තේ මුලින්ම. මේකේ කණ්ඩායම් වල තියෙනවා අපි කියන අලෙවිකරණයේදී අපි කියන ඉලක්කගත කණ්ඩායම් ඉන්නවා. එතකොට මේගොල්ලන් අපි දැනගන්න ඕනේ මයින්ඩ් සෙට් එක මොකක්ද කියලා. එතකොට මහාචාර්ය නලින් අබේසේකර කිව්වා වගේම මයින්ඩ් සෙට් එක හැල්ලා තියෙනවා ඒක ඇටිටියුඩ්ස් තියෙනවා. ඇටිටියුඩ්ස් වලට ලොකු රෝල් එකක් තියෙනවා මේ හાર્ට් එක. ඉතින් මං හිතන්නේ මේ කට්ටියට සවන් දීමත් විය යුතුයි. මොකද මෙහෙමයි දැන් ඒ කට්ටියට විතරක් සම්පූර්ණ වගකීමක් තියෙනවා කියලා අපිට කියලා මේකෙන් ප්‍රශ්නකින් නිදහස් වෙන්න බෑ. දැන් මේ දවස්වල අපි දකින උද්ඝෝෂණ වෙන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ ස්වරූපය තමයි හැම වෙලෙම මේ වගේ දෙයකට ආකර්ෂණය වෙනවා. ඉතින් මේ ආකර්ෂණය පුළුවන් නම් අපිට කිසියම් ඵලදායී දෙයකට යොමු කරන්න මේ වෙලේ මේ හිදස පුරවන්න ඒක විය යුතුයි. මේක රජයෙන් විය යුතුයි, විවිධ ආයතන වලින් විය යුතුයි. මම හිතන්නේ පෞද්ගලික අංශයටත් තියෙන වගකීමක්. කිසියම් විදිහට දැන් අපි දකිනවා මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක පොකට් එකට හොඳ දැනන්න ඕනේ තාරුණ්‍යයට. මේ දවස්වල බස් එකේ ගාස්තුව රුපියල් 27 නම් හෝල්ට් එකක් ගියත් ඒගොල්ලන්ට ඒක දැනෙනවා. හැබැයි ඒගොල්ලන්ට කිසියම් විදිහකින් දැන් මේ රටේ ප්‍රශ්නේ තේරෙනවා නම් ආර්ථික අර්බුදයක් තියෙනවා. දැන් මේක අපිට දකින්න පුළුවන් වැරදි එක එකකට අපිට දික් කරන්න පුළුවන්. නමුත් ඒ සමගම අපේ වගකීමත් අපි මේ වෙලාවේ මේක කළමනාකරණය කරන්නේ කෙසේද පිළිබඳව තාරුණ්‍යයට කිසියම් දෙයක් ලබා දෙන්න විවිධ පාර්ශ්වතින් විවිධ දේවල් කරන්න පුළුවන්. අපිට දකින්න සංවාදන රටවල් වල සමහරලාට කිසියම් ආයතනයක ජොබ් එකක් නැති වුණොත් රජයෙන් තියෙන වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට කිසියම් ආයතනයක් කරා දවස් 20ක් දවස් 15ක් වැඩ කරන්න කිසියම් මේ යෝජනාවලිය රජයෙන් ප්‍රොජෙක්ට් එකක් හදනවා. හැබැයි පෞද්ගලික අංශය සමග එකතු වෙලා. ඉතින් ඇයි අපිට බැරි මේ වගේ දේවල් කරන්න මේ කෙටි කාලිනව මේ තාරුණ්‍ය කිසියම් තාරුණ්‍යට ආර්ථික වශයෙන් උත් කිසියම් සහනයක් ලැබෙනවා. ඒ වගේ ඒගොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවා. මේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් ගේන්න පුළුවන්. ඇයි අපි ඒව නොකරන්නේ? මම හිතන්නේ අපේ අමාත්‍යවරුන්ට, മന്ത്രിවරුන්ට මේ වගේ දේවල් බලන්න පුළුවන්. මොකද මේ තරුණ කටයුතු ඇමතිවරු ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා තරුණ කටයුතු සම්බන්ධ. හැබැයි මම දකින්නේ මේ එක තැනකින් මේක සම්බන්ධීකරණයක් වෙනවා කියලා. ඉතින් මේ අවස්ථාවේ අනිත් එක තමයි අපි මේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරොත් මම දකින්නේ අර අපි උගන්වන්නේ මේ ಗುಣ නැන නෙමෙයි දැන්. නැන ಗುಣ. අපි කියන්නේ ಗುಣ නැන බෙලෙන් යුතු පුතුනේ. හොඳමයි කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ මේ අනිත් පැත්තට ඇවිල්ලා තින්නෝ. දැන් නැන එකට ඇවිල්ලා තින්න අධ්‍යාපන ක්‍රමේ. එතකොට ಗುಣ දෙකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙකටත් තියෙනවද කියන ප්‍රශ්නේ. දෙකටත් තියෙනවා කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි බලන්නේ ಗುಣ නැන කියන ඩිෆිනිෂන් එකට යන්න ඕනේ. ගිහිල්ලා අපේ මේ තියෙන විෂය නිර්දේශ වල වෙනසක් විය යුතුයි. ඒ වගේ විශ්වවිද්‍යාලෙත් ඕක විය යුතුයි. මම හිතන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි විශ්වවිද්‍යාලේ උගන්වනවා සමහරලාට මේ ethics කියලා සබ්ජෙක්ට් එකක්. ඒක අපි කතා කරන සාර ධර්ම පිළිබඳ. හැබැයි ඒව ඔලුවට යන්නේ නැහැ මේ ළමයින්ගේ. මොකද මේක හැදෙන්න ඕනේ පාසල් පද්ධතියෙන් ගෙදරින්. ඉතින් මම හිතන්නේ මේ අර්බුදය අපි දකින්නකොට තාරුණ්‍ය මේ අපි දකින්න ජව සම්පන්න ගතිය වැරදි පැත්තකට යනවා නම් අන්න එතනත් සිස්ටම් එකෙත් වැරද්දක් තියෙනවා. ඉතින් මේ සිස්ටම් එකකින් එක හැදිය යුතුයි. හැබැයි මහාචාර්යතුමා කියපු පරිදි මේ තාරුණ්‍යයේ තියෙන මේ හැඟීම් තේරුම් ගන්න ඕනේ. මේ අවස්ථාවේදී. අපි ඒකට සවන් දෙන්න ඕනේ. ඒ වගේම ඒකට අපි කිසියම් ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. ඒ දැක්වීම සුබවාදී විය යුතුයි. නැත්නම් අපි හැම වෙලෙම කියන අර ගහ ගන්න එනවනම් අපිත් ඒක ගහ ගන්න යනවනම් ඒක හරියන්නේ නැහැ මේ වගේ වෙලාවක. අපි දැනගන්න ඕනේ ඒකට බුද්ධියට ආමන්ත්‍රණය කරන්න මීඩියා වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාල වල පුළුවන් කිසියම් විදිහකින් කිසියම් කෙටි කාලීන පාඨමාලාවක් හඳුන්වා දෙන්න මේ කාලේ. මොකද වැඩ ලෝකෙට යන්න. එතකොට මම හිතන්නේ මේ අර්බුද වලට සම්බන්ධ වෙන අය අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ගේ අර එනර්ජි එක අපිට පුළුවන් ફોකස් කරන්න අර වගේ වැඩසටහනකට. මොකද හැබැයි ඒකේ පෙන්වන්න ඕනේ ඔයගොල්ලෝ මේක කරොත් අවුරුදු දෙකකින් ලංකාවේ නොවෙන්න පුළුවන් මෙන්න මේ රටේ මේ ජොබ් එකට යන්න පුළුවන්. මොකද අපි හදන්න ඕනේ අර මැද පෙරදිග ගිහිල්ලා අර අපේ සහෝදරයෝ අම්මලා තාත්තලා මැද පෙරදිග ගිහිල්ලා අර සාම්ප්‍රදායික ශ්‍රමය වගුරුලන්නේ අපිට ඩොලර්ස් එවන්නේ. හැබැයි මේ මොඩල් එකෙන් අපි වෙනස් වෙ යුතුයි. අපි හදන්න ඕනේ වෘත්තිකයෙන් එක්ස්පෝර්ට් කරන්න. ඒ කියන්නේ හොඳ වෘත්තියක අපිට පුළුවන් එක්ස්පෝර්ට් කරන්න අපිට ගොඩක් ෆොරින් එක්ස්චේන්ජ් ගේන්න පුළුවන්. උදාහරණයකට ඇකවුන්ටන්ට්ලා ඉන්නවා මම හිතන්නේ ලංකාවෙන් පිට වැඩ කරන ගොඩක් අය. ඒ වගේ අනිත් ප්‍රොෆෙෂන්ස් වලත් අපිට පුළුවන් නම් මේ වගේ දෙයක් කරන්න මං හිතන්නේ. තාරුණ්‍යයට පුළුවන් නම් ඒ සිහිනේ ඇති කරන්න. තාරුණ්‍යට ඒ සිහිනේ ඇති මං හිතන්නේ. නමුත් ඒක අපි කතා කරන්න ඕන කිසියම් ෆෝරම් එකක. ඒකට අපි දෙන්න ඕන අර නලින් අබේසේකර මහත්මයා කියන හැම වෙලෙම ගොවියා රජෙක් කියලා. ඒ වගේ ව්‍යවසායකයාත් රජෙක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ තාරුණ්‍යට පෙන්වන්න පුළුවන් නම් හෙට දවස් සමහරට මේ අපි කතා කරන අපේක්ෂා බංගත්වය වගේ දේවල් මේ වෙලාවක ඇති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට පේන්නේ නැහැ කිසියම් ඩිරෙක්ෂන් එකක්. අනික අපේ වටපිටානුත් කියන්නේ එහෙමනේ. මේ දවස්වල යන විදිහට ඕගොල්ලන්ට මොකක් වේද? අන්න ඒක අපේ මේ තියෙනවා අර නැචරලිම අපේ එනවා රිනවාදී ආකල්ප කියන එක. ඉතින් මම හිතන්නේ අපි වැඩි හිටිය විදිහට අපිට තියෙන පොඩි වගකීමක් ඒ වගේ දෙයක් කරන්න. මට දැන් උදාහරණයක් තියෙනවා අපේ විශ්වවිද්‍යාල සිසුවෙක් පළවෙනි
වසරේ සති දෙකකට ඉස්සෙල්ලා මට කෝල් කරා. එයාගේ අක්කා කතා කරේ මේ එයා විශ්වවිද්‍යාලේ සිලෙක්ට් වුණා හැබැයි ඩිග්‍රී එක කරන්න නැතුව නවතිනවා කියලා. එයාගේ සිහිනේ වෙලා තියෙන එයාගේ YouTube channel එකක් තියෙනවා. ඉතින් YouTube channel එකක් තියෙන එක හොඳයි. හැබැයි ඒ නිසා එයා මේ ඩිග්‍රී එක අතාරින්න යනවා. එයාට මෙච්චර viewers ලා ඉන්නවා. මෙච්චර ආදායමක් දැන්ට ලැබෙනවා. තව ඉස්සරහට එයාට මේ වගේ ලොකු money earn කරන්න පුළුවන් opportunity එකක් මේක කියලා. හැබැයි මම කිව්වේ ඔයා මේ ඩිග්‍රී එක කරොත් ඔයාට එතෙන්ට යන්න පුළුවන් හොඳ විදිහට. මොකද මේක මේ ඔයා YouTube channel එකක් කියන එක සමහරට අවිනිශ්චිත වෙන්න පුළුවන්. තියෙන තරංගයක් සමග. ඉතින් ඒ වගේ අර වැඩිහිටියෝ සමහර අය මග පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ මේ වැඩේ කරන්න. ඕගොල්ලන්ට ජොබ්ස් නැහැ. නමුත් එහෙම නෙමෙයි තාරුණ හිතන්න ඕනේ. ඕගොල්ලෝ බුද්ධිමත්. උසස් පෙළ මං හිතන්නේ අපේ ඉන්නේ ක්‍රීම් එක විශ්වවිද්‍යාලයට. ඒකට ඒගොල්ලන්ගේ අර නැන කියන එක හොඳටම තියෙනවා. හැබැයි ගුණෙත් හදන්න ඕනේ. ගුණේ හදන්න දායක වෙන්න වටේ ඉන්න අය. මොකද අපි ඒක ඇගීමක් කරන්න මම හිතන්නේ මහාචාර්යතුමා මාත් සමග එකඟ වෙයි. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මත තමයි අපි ආ රූට් කෝස් තමයි අඳුර ගන්න ඕනේ. ඉතින් අධ්‍යාපන ක්‍රමය වැඩිහිටියෝ මාධ්‍ය රජයට ලොකු වගකීමක් තියෙනවා මේලේ කිසියම් වැඩපිළිවෙලක් ඇති කරන්න මේ අවස්ථාවේ. දැන් රජය විසින් මේ ප්‍රශ්නට විසඳුම් හොයන්න ඕනේ. හැබැයි තරුණ වෙනුවෙන් කිසියම් වැඩසටහනක් හදලා ඒක මං හිතන්නේ තරුණ සේවා සභාව තියෙනවා. NVQ එක තියෙන වෘත්තීය පුහුණුවායතන මේවා හරහා බැරිද කිසියම් වැඩසටහනක් හදන්න. ඒ වගේ මේ වැඩසටහන් වල විෂය නිර්දේශයට අර අපි කතා කරන සදාචාරය. ඉස්සර තිබුණා අතීතයේ අපේ වැඩිහිටියෝ කියනවා ඉස්කෝලේ තිබුණා කියලා සදාචාරය, ප්‍රජාචාරය කියලා විෂයන්. දැන් මේවා හැලිලා තියෙන්නේ. මොකද මේක තමයි මේ වෙලා තියෙන්නේ මේ ಗುಣ කියන එක පස්සට ගිහලා නැන එකට ඇවිල්ලා. මම ಗುಣ ඇත්තෙම නැහැ. ඉතින් එන්නේ එකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ මෙන්න මේ තැන් අපි කතිකාවතක් හදලා ඉස්සරහට ගෙන්න ඕන. අනිවාර්යෙන්ම. දැන් අපේ අධ්‍යාපන ක්‍රමවේදය ගත්තොත් අර ඔබතුමන් කිව්ව විදිහට ಗುಣ නැන කියන එකෙන් ಗುಣ කියන එක හැලිලාද කියන ප්‍රශ්නාර්ථය අපි හැමෝටම ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි සමහරවිට මේක පාසල් පද්ධතිය මේක විශ්වවිද්‍යාල පද්ධතියට ගියාට පස්සේ ටිකක් කරන එක අමාරුයි. මොකද අර කියනවනේ ඕනම ගහක් වුණත් පුංචි කාලේ තමයි නමල කරලා හදා ගන්න පුළුවන් කියලා. ටිකක් මෙතනට ගියාම මේ මෝරපුවාම ගහක් වුණත් නමල කරලා හදා ගන්න අමාරුයි. ඒ නිසා මේක පුංචි පන්තියේ ඉඳන් එක වසරේ ඉඳන්ම පෙර පාසලේ ඉඳන්ම පටන් ගන්න ඕන දෙයක්. දැන් අද පෙර පාසලට ගියාම පළවෙනි දවසේම අකුරු ලියන්න පුරුදු කරනවා. හැබැයි ඉස්සර අපි අහලා තින්නේ අවුරුදු 2ක් 3ක් යනකම් එයාට වෙන රටවල අපි තාමත් අත්දකින්නේ පුංචි අයට මේ දේවල් කරලා තමන්ගේ සමාජය ඉගෙන ගන්න, සංස්කෘතිය ඉගෙන ගන්න, වටපිටාව ඉගෙන ගන්න, ආගම ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. ඒ නිසා අපි මේක පටන් ගන්න ඕනේ වෙනස් තැනකින්. දැන් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා දැන් අපේ විශේෂයෙන් උසස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මේ නූතන තාරුණ්‍ය බලගැන්වීමේදී මේ තිබෙන අධ්‍යාපන ක්‍රමවේදය හැදිලා නැහැ කියන කතිකාව තමයි මේ ගොඩනැගෙමින් තිබෙන්නේ. ඒ නිසා අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිහිපයකට යා යුතුයි අවසාන වශයෙන්. ඒ තුළ තමයි අපිට හොඳ දෙයක් එළියට දෙන්න පුළුවන් වෙන්නේ. මේ හතරවන කාර්මික විප්ලවයකට සූදානම් වෙදී. ඔබතුමන් කළමනාකරණ පීඨය නියෝජනය කරන කෙනෙක් විදිහට මොකක්ද මේ සියලු දේවල් වල දැන් සමහරවිට අර අපේ කතාවේ අවසාන වශයෙන් කියමුණු දේ තමයි උපාධිය ගත්තට දන්නේ නැහැ තමන් අන්තිමට කොතනද යන්නේ කියලා. අර රැකියා ලක්ෂ 50000ක් දෙනකොට ලක්ෂයක් දෙනකොට කොහේ හරි තැනක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොහේ හරි මොකක් හරි එකක් හම්බ වෙනවා. මොකක් හරි එකක් කරගෙන ඉඳලා එනවා. හැබැයි එහෙම නෙවෙයි. තමන් උපාධිය ගන්නකොට මං උපාධිය අරගෙන මෙන්න මේ අහවල් දවසේ එනකොට මට මෙන්න මේ රැකියාවට යන්න පුළුවන්. මට මෙන්න මේ වැටුප ගන්න පුළුවන්. මට ඒ වැටුප ඔස්සේ ගිහලා මෙතනට යන්න පුළුවන්. අන්න ඒ ආකාරයේ අධ්‍යාපන ක්‍රමවේදයක් අපි හදා ගැනීම සඳහා කොතනින්ද අපි ආරම්භය ගත යුත්තේ? ඔව් ගයන ඇත්තටම මම හිතන්නේ විශේෂම අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන් සියලු දෙනා නිර්මාණශීලී වෙන්න ඕනේ. දැන් ඊයේ මම හිතන්නේ පළවෙනි ශ්‍රේණියට දරුවෝ ඇතුළත් කරගත්තනේ. ඊටාම හොඳ උදාහරණයක් තියෙන කුරුණෑගල ශුද්ධ වූ පවුල් බාලිකාවේ ඒ වෙලා තියෙන ආදරණීය නංගිලා පිළිගන්න දෙවෙනි ශ්‍රේණිය අක්කලා දුන්න ආදර්ශම තෑග්ග එළවලුවට මල්ලා. ඉතින් බලන්න ගන්න. දැන් ඒක කොච්චර ලස්සනද සුන්දරද. දැන් ඒ අක්කලා දෙවෙනි ශ්‍රේණියේ අක්කලා මේ කුරුණෑගල මේ ශුද්ධ වූ පවුලේ බාලිකාවල අක්කලා දෙනවා අර නංගිලාට එළවලුවට මල්ලක්. වගා සංග්‍රාමය. ඒක නිර්මාණශීලීත්වයනේ. හැබැයි අපි දකින ෆෝරම් වල ගොඩක් වෙලාට ගියාම වෙන්නේ තමයි අධ්‍යාපනය ගැනම කතා කරනවා, සිලබස් එක ගැන කතා කරනවා, ළමයින්ට තියෙන ලර්නින් අවුට්කම් ගැන කතා කරනවා. ඒවා තියෙන්න ඕන. ඒවා හැම වෙලාවෙම තියෙන්න ඕන දේවල්. හැබැයි මේ එළවලුවට මල්ල ගැන කතා කරන්නේ නැහැ ගයන්. මේ එළවලුවට මල්ල කියලා මම මෙතන වචනේ කිව්වේ අපි පුංචි පැලයක් හිටවන විදිය කියලා දෙන්නේ. ඒක කතා කරන්නේ නැහැ. ඉතින් එතන වෙලා තියෙන දේ තමයි දැන් අපිට දැන් ඔය ලොකුම දේ තමයි දැන් අපිට රීස්ට්‍රක්චර් කරන්න වෙලා තියෙන අර ලෝන් එක
ලෝන් එක රීස්ට්‍රක්චර් කරන එකේ ලීගල් ඇඩ්වයිස් ගන්න ලංකාවේ ඇඩ්වයිසර්ස්ලා නැහැනේ. අපිට පිටරට ඇඩ්වයිසර්ස්ලාට යන්න වෙලා තියෙනවා. දේශීය උගතුන් ඉන්නවා. ඒක නැත්තේ නෑ. නමුත් සමහර තැන් තියෙනවා අපි දැනගන්න ඕන තැන් තියෙනවා. ඒවට අපේ වියතුන් උගතුන් බිහි වෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ අපේ සමාජලාට අපි කතා කරන සිලබස් එක වෙන්න පුළුවන්. අපි කතා කරන විෂය නිර්දේශය වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මම විශේෂ ස්තුතිවන්ත වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්තයා. ඉතාම හොඳ වැඩපිළිවෙලක් ගන්නවා. කුඩා ව්‍යාපාර ව්‍යවසායකත්වකරණයට අලුත් සිලබස් එක ග්‍රේඩ් 6 වල ඉඳන් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ වගේ වැඩ ටිකක් ඇත්තටම කරනවා. නමුත් ඇත්තටම ගන්න මුළු රටක් හැටියට ගත්තොත් එහෙම විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධව අපි බලන දේ තමයි හැම වෙලාවකම ඔය තියෙන සිලබස් එක වෙන්න පුළුවන් මොඩුල් එක වෙන්න පුළුවන්. ඒ අර මහාචාර්ය දිනේෂ් සමරසිංහ කිව්ව විදිහටම මේ අර ළමයිගේ ඔය පැත්ත ගැන අපි කතා කරන අඩුයි ගයන්. ඒක කතා කරන අඩු නිසා ඒ සිලබස් එකත් එක්ක යන ගමන තුල විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් විද්‍යාලය එක වෙන්න පුළුවන් දරුවට අර නිර්මාණශීලී හැකියාව කියන එක පිළිබඳ දැන් අම්මලා තාත්තලාගේ අර නැති වෙච්ච සිහින තියෙනවනේ ගයන්. දැන් මගේ දරුවට නරුවට අපේ ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ ගහන්න මට බැරි වුණාම මම දරුවව ක්‍රිකට් ටීම් එකට ගහන්න ගස්සවන්න try කරනවා. ඒ මගේ නැති වෙච්ච සීන දරුවලව්වා සාක්ෂාත් කරගන්නව නෑ වැඩිය. ඒ දරුවගේ දක්ෂතා එක්ක තමයි ගන්න අපි ඉස්සරහට යන්න ඕනේ. හැබැයි මම අර කිව්වා පරම්පරාවේ අර්බුදේ ඕක ගන්න. මම ගොඩක් වෙලාට දැකලා තියෙනවා ඉස්කෝලේ ගියාම දැන් අර මට ප්‍රිෆෙට් වෙන්න බැරි වුණාම මගේ දරුවා ප්‍රිෆෙට් කරන්න කියලා ගුරුවරයා ගෙදරට ගිහලා තෑගි ටිකක් දෙනවා. ඒව නෙමෙයිනේ ගයන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට අනිත් ළමයිත් එක්ක ගිහිල්ලා වෙන දේවල් කියනවා. නමුත් ජාතියක් ඇරෙට ඉස්සරහට යද්දි හිරෝෂිමා නාගසාකි උදාහරණය ගයන් ජපානේ ඒක වුණාම අර්බුදය තුල ජාතිය එකට නැගී සිටියානේ. ඔක්කොම එකට එකතු වුණානේ දේශපාලන මතිමතාන්තර නැතුව. දැන් ලංකාවේ මේ වෙලාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 70 ගානකට පස්සේ තියෙන ලොකුම අර්බුදයකට ඇවිල්ලා. අපි එක තැන්වල ඉන්නවා. හැබැයි හැම කෙනාටම දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතා ටික එකට එකතු කරගන්න පුළුවන් මේ මිතුමා කිව්වා වගේ ෆෝරම් එකකට අපිට යන්න පුළුවන් නම් ඒ දරුවන්ට තියෙන මොකද නිසි ඇගීම කියන එක ගයන් හරිම වැදගත්. ඒ නිසි ඇගීම කියන එක කරනවා නම් ඒක හරියටම උදාහරණයක් ගත්තොත් දැන් කිව්වා වගේ අපි ඉස්සර කිව්වනේ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් වටී කියන එක හරිම ලස්සනයි. ඒක තාම ගරු කරනවා අපි. ඒක තියෙනවා. හැබැයි ඒකම ව්‍යවසායකත්වකරණය කියන එකේදී අපි දැන් අපි පිටරටවල වලට ගියාම එයාපෝට් එකේ එළියට බැස්සම ඒ ව්‍යවසායකයව නිකන් මේ කියන්නේ යාගේ මොරාල් එක යාව ඇප්‍රීෂিয়েට් කරලා ලස්සනට තියෙනවා. නමුත් ලංකාව තුල එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. ඒක නිසාම තමයි අර සාම්ප්‍රදායික දේවල් වලට මිනිස්සු යොමු වෙන්නේ. ඒක සහ අනිත් එක තමයි දැන් අපි සමාජ මාධ්‍ය ගත්තත් ගයන් එකම සමාජ මාධ්‍ය අපි පැයක් එකම තොරතුරු බැලුවම අපි වයලන්ට් වෙනවා ගයන්. ඒ කියන්නේ නෙගටිව් ආපු ගමන් අපේ මානසික ඒ ගයන් ඒක හොඳටම තියෙනවා. නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් වල අවුරුදු දෙකකට කලින් එක පුද්ගලෙක් ගොඩක් ලොකු ඝාතනයක් කරානේ. ඒක බැලුවම ඒ පුද්ගලයා වීඩියෝ ගේම්ස් වලට ගොඩක් නැඹුරු වෙච්ච අය. ලංකාවෙත් මං හිතන්නේ පොඩි දරුවෝ සුයිසයිඩ් කරගන්නේ. ඉතින් සමාජ මාධ්‍ය වල තියෙන ඔන්න ඔය ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කරන්න ඕන. ඉතින් ඒ කියන්නේ ඒක තුල වෙන ඊටාම දේවල් හොඳ සුබදායක දේවල් වෙනවා. ඉතින් ඒක හැබැයි ඒක එහෙම දේවල් වෙන්නේ නැතුව අපි මොකද මෙතන කරන්නේ? අපි එක තැනකට හිර වෙලා ඉන්නවා. හැබැයි ගන්න මම මේක හිතන්නේ හැම වෙලාවෙම මේ රටට මේ අවස්ථාව අපිට පුළුවන් නම් මේක මේ අපේ රටට ආපහු හරවන්න. ඒක මේක අවස්ථාවක් බවට පත් කරගන්නවා නම් මේක තමයි මම හිතන්නේ හොඳම වෙලාව රටක් හැටියට එකට හිතන්න. සැබෑලෙසම අපි අද කතා කරමින් ඉන්නේ ආර්ථික අභියෝගය හමුවේ තාරුණ්‍ය වගකීම පිළිබඳව. දැන් වෙලාව 7:07 විනාඩි 32යි. තුඩකී මිහිර රඳන විය බිඳුවකි පවස නිවන කුරු ගෙදරකි නුවන බෙදන ස්වදේශීය සේවයයි සුභාරතී අද ස්වභාරතය සංවාද මණ්ඩපයෙන් අපි කතා කරමින් ඉන්නේ ආර්ථික අභියෝගය හමුවේ තාරුණ්‍ය වගකීම පිළිබඳව. අපේ සාකච්ඡාවට සහභාගී වෙනවා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා, මොරටු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා. දැන් දිනේෂ් සමරසිංහ මහාචාර්යතුමනි අපේ නලින් අබේසේකර මහත්මයාගේ කතාවේ අවසානයේ කියවිච්ච දෙයක් තමයි මේ ගොවියා පිළිබඳව. මම දන්න තරමට ඔබතුමන් මහාචාර්යවරයෙක් වුණාට හොඳ ගොයියෙක් නේ. දැන් මහාචාර්යතුමනි දැන් මේ අපි ආවොත් දැන් ඊළඟ දේ තමයි අපි මේ අපේ රටේ උසස්ම මට්ටමක තරබතුමන්ගේ විශ්වවිද්‍යාලයට ක්‍රීම් එක එනවා. හැබැයි එතනින් ගිහිල්ලා සමහර අය ඉහළටම යනවා, සමහර අය ගොහේ රජේ රස්සාවක් හොයාගෙන ඉන්නවා. හැබැයි තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ පළමු පන්තියට ඇති මේ ඇතුළත් වන දරුවන්ගෙන් අති විශාල ප්‍රමාණයක්
සාමාන්‍ය පෙළ වෙද්දී උසස් පෙළ වෙද්දී හැලිලා ඒ අය වෙන වෙන ක්‍රියාදාමයන් වලට යනවා. ඒ සමහර අය ගොවිතැනට යනවා, සමහර අය පුංචි පුංචි රස්සාවල් කරනවා, සමහර අය තමන්ගේ ව්‍යාපාර කටයුතු කරනවා. දැන් අපේ රටේ ඊළඟ දේ තමයි දැන් අපි අවසාන දශක 3 විතර ගත්තොත් මේ ගොඩක් අය ගොවිකමෙන් ඈත් වෙලා ඔය වගේ කියන දැන් වඩු කර්මාන්තය ඒවයින් අයින් වෙලා ඉන්නේ. හැබැයි ඒකට මම හිතන්නේ අපි ඒක නූතනත්වයට ගැලපෙන විදිහට හදාගෙන නැද්ද කියන එක ප්‍රශ්නාර්ථය. සමහරලාට ආයා වඩු මහත්තයෙක්නේ යා මේසන් බාස් කෙනෙක් නේ කිව්වම සමහරලාට වර්තමාන තාරුණ්‍ය ඒකට කැමති නැතුව ඇති. ඒකට අපිට ඊට වඩා වෙනස් විදිහකට අර්ථකථනයකට යන්න පුළුවන්. පරම්පරාවෙන් ගොවිතැන කරගෙන යනවා වර්තමානයේට යා ගොවිතැන අතහැරලා දාලා ත්‍රිරෝද රථයක් ගන්නවා ඒක කාගාව හරි රස්සාවකට. ඒ නිසා අපි මෙන්න මේක වෙනස් කරගත්තොත් අපේ මේකේ ආර්ථිකයට පුංචිනේ මට හිතන්නේ ලොකු හයියක් කරගන්න පුළුවන් වෙයි. පැහැදිලිවම ගයන් මං හිතන්නේ අපේ ආර්ථිකයේ තියෙන සැකස්ම බැලුවොත් අපි දකින්නේ සේවාංශය තමයි දායකත්වයේ වැඩි. හැබැයි මෙතන පොඩි විකෘතිතාවයක් තියෙනවා. අපේ කෘෂිකර්මයේ කාර්මික කියන දෙකේ සැලකියුතු වර්ධනයක් නැහැ. හැබැයි සේවාංශය වැඩි. මොකද මේකේ වෙලා තියෙන අර ඔබතුමා කිව්වා වගේ ළමෙක් 10 වසරේදී යාගේ ඩ්‍රීම් එක වෙලා තියෙන ත්‍රිවිල් එකක් ගන්න එක. අරන් හයර් දුවන එක. මේ වගේ ගොඩාක් ළමයි ඉන්නවා ගම්වල. ඉතින් මේක හරිම ඛේදනීය තත්ත්වයක්. මොකද මේ කට්ටිය තමයි ඊට පස්සේ එකතු වෙන්නේ අපේ මේ විවිධ දේවල් වලට. සමහර ත්‍රිවිල් වල හොඳ ත්‍රිවිල් මහතුරු ඉන්නවා විනය ගණුකව වැඩ කරන. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ගේ තරුණ පරම්පරාව මේ වගේ දේවල් වලට ගියාම අර ලේසියම සල්ලින ක්‍රම වලට මේ ත්‍රිවිල් එක හරහා යොමු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි දැන් කළ යුතු දේ තමයි එකක් තමයි දැන්ට මේ අපේ අධ්‍යාපන ක්‍රමය හරහා මේ අපේ ඉන්න ළමයින්ට කිසියම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අපි කතා කරන මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි. සමහර උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට යන්න බැරි අයට විවිධ වැඩසටහන් තියෙනවා. වෘත්තීය වැඩසටහන්. හැබැයි එතනත් කලින් ඉන්නවා ඕලෙල් කරපු නැත්නම් ඕලෙල් වලට එන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ හැලෙන අය. ඉතින් මේ කට්ටියට අපි කිසියම් වැඩසටහනක් කළ යුතුයි. එතෙන්දි විය යුතු දෙයක් තමයි ඔබතුමා කිව්වා වගේ අර අපි කතා කරන වඩු කර්මාන්තය. එතකොට අපේ තියෙන කෘෂි කර්මාන්තය අපේ ප්‍රධානම දෙයක් වුණා අපේ අතීතේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට ඒගොල්ලන්ව යොමුකරනද දැන් තියෙනවා ඇත්තටම කාර්මික විද්‍යාල තියෙනවා. හැබැයි ඒවෙන් වුණත් මම දකින්නේ නැහැ කිසියම් අර ප්‍රාණවත් ගතියක්. අන්න ඒක. මොකද මේ ජෙනරේෂන් එක වෙනස්නේ. එතකොට මේ හදන සිලබස් වල හරි මේ උගන්වන ගුරුවරුන්ගේ හරි ඒ ජෙනරේෂන් එකේ ආකල්ප තේරුම් ගන්න බෑ. නමුත් ඒගොල්ලන්ට පුළුවන් නම් මේ කිසියම් වගාවක් කරන හැටි ඒක කිසියම් අර රසවින්දනාත්මකව උගන්වන්න පුළුවන් නම් අන්න ඒක. මොකද දැන් නැත්තම් කෘෂිකර්මෙද අපේ ඉස්කෝලේ තියෙන කෘෂිකර්ම කියලා විෂය. හැබැයි එතනට අද කී දෙනාද යන්නේ? අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ ගුරුවරයාත් මං හිතන්නේ අපි ට්‍රේන් කළ යුතුයි. මොකද ඒගොල්ලෝ දන්නේ මේක රසවත් විදිහට ඊට පස්සේ මේකේ තියෙන ප්‍රතිලාභ අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේක දන්නවා නම් මේ බුද්ධියට අපිට පුළුවන් ආමන්ත්‍රණය කරන්න. අපි දැන් මේ ගසක් වගා කරොත් මේ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් ලබා ගන්න. ගෙදෙට්ට ආහාරයක් එන එක ඔයාලට ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒ වගේම ලෝකේ තියෙන ව්‍යාපාර අවස්ථා මොනවද? මේ අපි ගත්තොත් දැන් කිහෙල් කොලෙන් අපිට පුළුවන් අපිට අපනයන කරන්න පුළුවන් කිහෙල් කොලේ. සිංගප්පූරුවේ මං හිතන්නේ බත් ඔතන්නේ මේ කිහෙල් කොලේ කියන ලොකු ඉල්ලුමක් තියෙනවා. කිහෙල් ගසෙන්ම තියෙනවා. ඉතින් මේ වගේ අපේ ව්‍යවසායකයෝ ඉන්නවා ලංකාවේ කරන. හැබැයි තව තියෙනවා මේ ඔපචුනිටි එක. ඉතින් අපි දකින්නේ නැහැ මේ කෙහෙල් ගහ අවස්ථාවක් විදිහට දැක්කහම. අපි දකින්නේ කෙහෙල් මල කපලා අයින් කරනවා. එතනින් එහාට. ඉතින් මෙන්න මේ අර ප්‍රොෆෙසර් නලින් කිව්වා වගේ මං හිතන්නේ මේ මෙතන තියෙන්නේ අර අපි දකින්න නිර්මාණශීලී චින්තනය නෑ මෙතන. ඉතින් මං හිතන්නේ ඉස්කෝලේදී උගන්වන්න ඕනේ මේ කෙහෙල් ගහේ නැත්තම් පොල් ගහේ මේ හැම දෙයකින්ම අපිට ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි උගන්වන්නේ නිකන් රචනයක් ලියන්නකොත් පොල් ගහ ගැන ලියනවා ළමයා. හැබැයි ළමයා එතනින් එහාට හිතන්නේ නෑනේ. මේ පොල් ගහේ පොල් කෙන්ද කෙහෙල් ගහේ කෙහෙල් කොලේ මේක කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද? අරකට අලිබෙට්ට මං හිතන අලිබෙට්ටෙන් කෙනෙක් හදලා තිබ්බ ළඟදී කඩදාසි ලංකා ව්‍යවසායකයෙක්. ඉතින් මේ වගේ දේවල් කතා කරන්න ඕනේ. පාසලේ මං හිතන්නේ මේවා අරන් එන්න ඕනේ. කිසියම් අර විෂයක් තියෙන්න ඕනේ. දැන් අපේ විශ්වවිද්‍යාලෙත් තියෙනවා කිසියම් විදිහකින් අර contemporary management. ඒ කියන්නේ වර්තමානයේ සිදුවන සංවර්ධන අලුත් දේවල් පිළිබඳ විෂයක් තියෙනවා. ඒකේ සිලබස් එකක් හරියට නැහැ. හැබැයි ඒක ගේන්න පුළුවන් නම් ගුරුවරයාට පුළුවන් එදින්දා දේවල්. දැන් අපි ළඟ ස්මාර්ට් ෆෝන් එක තියෙනවනේ. මේකේ අප්ඩේට් වෙනවනේ. මේ knowledge කියන එක මං හිතන්නේ perfect. සර්ව සම්පූර්ණයි. හැබැයි අපේ තියෙන skills වලයි attitude වලයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධ කරන්න පුළුවන් දැන් teachers ළඟ mobile phone එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක්. හැම වෙලේම අපි WhatsApp group එකක ඉන්න පුළුවන්. කිසියම් සමාජ මාධ්‍ය ජාලයක ඉන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට එනවා ගොඩක් හොඳ ඒවා. අර මහාචාර්යතුමා කිව්වා වගේ අර නෙගටිව් දේවල් දැක්කහම නෙගටිව් වෙනවා. අන්තිමට මේ ප්‍රචණ්ඩකාරී වෙනවා. හැබැයි පොසිටිව් දේවල් දකින්න පුළුවන් නම් ගුරුවරයාට පුළුවන් නම් දවස ගානේ කතා කරන්න දෙයක් අද මෙන්න මෙහෙම දෙයක් රටේ තියෙනවා. හැබැයි ඒක සුබවාදී දෙයක් කතා කරන්න ඕනේ. ඉතින් මේක ළමයාගේ යටිහිතට යනවා. මේ යටිසිත හරිම ප්‍රබලයි මං හිතන්නේ. ඉතින් මේ මං හිතන්නේ මෙතන මනෝවිද්‍යාව කියන එක තියෙනවා. අර මං එකක් කිව්වේ මේ ප්‍රශ්නේ ඇත්තටම තාරුණ්‍ය පිළිබඳ අපි දකින්න ඕනේ හැඟීම් කළමනාකරණය පිළිබඳ. ඉතින් මේ මොබයිල් ෆෝන් එකෙන් පුළුවන් ඔයාලට ගෙදර නම් බිස්නස් කරන්න. දැන් මං හිතන්නේ මහාචාර්යතුමා දන්නවා අපේ Fiverr වෙබ්සයිට් එක. මේ ඒකේ අපිට පුළුවන් ගෙදර නම් ෆ්‍රීලාන්ස් කරන්න.
ඉතින් මේ මං හිතන්නේ පොඩි කෙනෙකුට උනත් දැන් මේ ෆෝන් එක අපි දකින්නවනේ හොඳ නරක දෙකම. හැබැයි ළමයට පුළුවන් නම් කිසියම් විදිහකින් අන්‍ය වගේ දෙයකට යොමු කරන්න. ලැප්ටොප් එක කියන කද අනිවාර්යයි. අපි කතා කරන ඉන්ටර්නෙට් ලිටරසි ගැන කතා කරන අන්තර්ජාලය පිළිබඳ තියෙන සාක්ෂරතාවය. නැතුව මේ කම්පියුටර් එකක් වැඩ කරන්න පුළුවන් ද කියන එකට වඩා ඔබට ගිහිල්ලා. ඉතින් පුළුවන් නම් එයාට එයා කිසියම් හැකියාවක් තියෙනවා. මම දන්න කෙනෙක් ඉන්නවා. එයා ඒ කියන්නේ ඔඩියෝ ඉංජිනේරින් කරන මියුසික් ඉංජිනේරින්. ඒ ළමයා හොයනවා ලක්ෂයකට වඩා මාසෙකට. තාත්තට වඩා පඩි හොයනවා. ඉතින් එයා ගෙදර ඉඳන් ඒක කරන්න ඉගෙන ගන්න ගම. අපි අර කියන්නේ පාර්ට් ටයිම්. අපි මෙන්න මේ වගේ දිශානතිකට ආර්ථිකය රැගෙන යා යුතුයි. මම හිතන්නේ එතනින් පුළුවන් අපේ තරුණ පරම්පරාවට තමන්ගේ පොකට් එකට කිසියම් ආදායමක් ලැබෙනවා, රටට ඩොලර් ලැබෙනවා. ඉතින් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට මම හිතන්නේ ජාතික ප්‍රතිපත්තියක් නේ අපේ. අපි දැන් කතා කරන ව්‍යවස්ථාවේ සංශෝධන විය යුතුයි. ඒ වගේම මෙන්න මේ වගන්තියකුත් අපිට දාන්න පුළුවන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන වගේ දේවල් ඇගීමේ ජාතික වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒක තමයි අංක 1 කියලා අපිට ගේන්න පුළුවන් නම් අන්න අපේ මේ පැටලෙන්නේ එක තැනක් තමයි මේ අපි පටලන් ඉන්න තැන් වලින් එකක් තමයි ව්‍යවසායකත්වයේ පිළිබඳ තියෙන දැක්මක් නැහැ. ඒක ආණ්ඩුක ව්‍යවස්ථාවෙනුත් කිසියම් තැන් වලකින් උත්තේජනයක් දිය යුතුයි. ඉතින් මේක වෙන්නේ නැහැ. අපි එතකොට අපේ තියෙන මූලික ලියවිල්ලනේ ව්‍යවස්ථාව. ඉතින් එතකොට මං හිතන්නේ ඒක කිසියම් විදිහකින් පිටුවහලක් වෙයි. අපි කතා කරන හැම තැනකම මේ ව්‍යවසායකත්වය කියන වචනේ කියන්න. දේශපාලඥයෝ කී දෙනෙක් කතා කරනවද මේ ව්‍යවසායකත්වය? නවෝත්පාදන. ඉතින් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් කතා කරොත් එයා කතා කරන්නේ එක්කෝ මොකක් හරි සමෘද්ධි ජනසේවය වගේ කිසියම් මේ සහනයක් ලබා දෙන දෙයක්. හැබැයි බලන්නේ නැහැනේ මේ අපිට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ණය අරගෙන තියෙනවා. මේ ණයවල ප්‍රතිලාභ නැහැ. හැම වෙලේම. දැන් බිස්නස් එකක් විදිහට බැලුවොත් අපි කියනවා රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා. ආයතන ප්‍රතිලාභ කියලා. නමුත් මේ සුබ සාධන වැඩසටහන එදා ඉඳන් තිබ්බේ ප්‍රශ්නේ තමයි මිනිස්සු පුරුදු වෙනවා නිකන් දෙයක් ලබා ගන්න. හැබැයි ඒකේ ප්‍රතිලාභයක් දකින්නේ නැහැ. ඒ කියන්නේ නැවතත් ඒකෙන් ජනනය කරන්න පුළුවන් ආර්ථික වටිනාකම. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දේශපාලඥයන්ට තියෙනවා, ව්‍යාපාරිකයට තියෙනවා එකතු වෙලා කිසියම් ෆෝරම් එක මේක අරන් එන්න බලන්න ගමේ ප්‍රාදේශීය මන්ත්‍රීට පුළුවන් නම් KPI එකක් දෙන්න. අපි කියනවා key performance indicators කියලා. දැන් බිස්නස් වලට ඔක තියෙනවා. විශ්වවිද්‍යාල අපිටත් තියෙන සමහර දේවල් අපි මෙච්චර පබ්ලිකේෂන් කරන්න ඕනේ කියලා. හැබැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීට තියෙනවද ඒ වගේ ටාගට් එකක් මං අහන්නේ. එයාට ඇලොකේට් වෙනවා කිසියම් මුදල් ප්‍රමාණයක්. එයාට පුළුවන් නම් අපිට KPI එකක් හදන්න. මේ ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්. දැන් මේ සුදු අලියෙක් කියලා කියනනේ පළාත් සභාව. හැබැයි පුළුවන් නම් මේ සුදු අලියව පාවිච්චි කරන්න මෙන්න මෙච්චර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙකුට පුළුවන් නම් ව්‍යාපාර ඇති කරන්න. මෙන්න මෙච්චර SME ලා 5 දෙනෙකුට පුළුවන් නම් අවුරුද්දකට ව්‍යාපාරයක් ඇති කරලා දෙන්න. ඒක එයාට බලන්න. අන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ තියෙන කාර්යය දැන් එතකොට මිනිස්සු ළඟට යන්න බය වෙන්න ඕනේ නැහැ. දැන් මේ බය වෙලා ඉන්නේ අන්න ඒකයි. Taman දෙයක් කරලා තිනවනම් මං හිතන්නේ එහෙම අයත් ඉන්නවා ඇත්තටම සුළුතරයක්. ඉතින් මිනිස්සු ළඟට යන්න බය වෙන්න ඕනේ නැහැ. එයා ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකයට ජවයක් දීලා තියෙනවා. අන්න එතකොට මේ මෙච්චර මේ ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැ මනාප ගන්න. අන්න ඒක තමයි අපි කියන්නේ word of mouth communication ඉබේම වෙනවා. ඉතින් මෙන්න මේ දැක්ම තිබිය යුතුයි දේශපාලන වශයෙන් රජයක් විදියට, ඒ වගේම ජනතාව විදියට, තාරුණ්‍ය විදියට. සැබෑ ලෙසම ඔබතුමන් ඉතා හොඳ කතාවක් කියන්නේ දැන් මේ සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි. ගමේ පාර හදන එක, බෝකුව හදන එක, ගමේ කෙනෙක්ට මැෂිමක් දෙන එක මේක මෙතනින් එහාට ගිහිල්ලා අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මේ ගමේ ඉන්න පළාත් පාලන නියෝජිතයාට, මන්ත්‍රීවරයාට සහයෝගයක් දෙන්න පුළුවන් නම් සමහරවිට අර 2019 ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමන් අපේක්ෂා කරපු ඉලක්කය අද වෙන විට සපුරා ගන්න තිබ්බා. හැබැයි අවාසනාවකට අපි එතනට ගියේ නෑ. අපි අර සම්ප්‍රදායෙම තමයි අද වෙනකන් හිටියේ. දැන් අද වෙනකොට මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා අපේ රටේ දේශපාලඥයන්ට තමයි අපි ඇඟිල්ල දෙක කරමින් ඉන්නේ. අපි මේ ඒ අයට සුදුහුණු ගන්න යනව නෙවෙයි. වර්තමාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සිට ඊට කලින් හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඊට කලින් හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයා, ඊට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ඩී.බී. විජේතුංග මහත්මයා, රණසිංහ ප්‍රේමදාස, ජේ.ආර්. ජයවර්ධන මේ සියලු ඉතිහාසය ගතන් මේ හැමෝටම අපි ඇඟිලි දෙක කර ඉන්න දේශපාලඥයෝ. මේගොල්ලෝ තමයි මේ රට අවුල් කරේ. මේ තමයි රට කෑවේ. ඔහොම තමයි අපි කියන්නේ. හැබැයි ඒත් එකම ඊළඟ නිලධාරී පන්තියක් ඉන්නවා. මේ නිලධාරී පන්තිය නිසා තමයි සමහරවිට අපි මේ කියන තාරුණ්‍යයට ඉස්සරහට යන්න බැරි වුණේ. සමහර අය මේ දිනේෂ් සමරසිංහ මහාචාර්යතුමනි හොඳ යෝජනාවක් කරගෙන බැංකුවකට යනවා, ආයතනයකට යනවා, ඒක ප්‍රතික්ෂේප කරලා ආයෙ වෙනවා. ඒ නිසා මේ තාරුණ්‍ය ගොඩගන්න එක ගැන කතා කරද්දී මේ නිලධාරීන්ටත් හොඳ චින්තනයක් ඇති කරන්න ඕනේ. ඊයේ දවසේ මම දැක්කා, මම ඊයේ අදු දෙනකන් කල්පනා කරා රුපියල් 5900කින් මාසෙකට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා කියනවා. මේ අද බඩු මිල අද රෑ වැඩි කරනවා නම් කලින් දවසේ බඩු නෑ, ඊළඟ දවසේ උදේම බඩු තියෙනවා. හැබැයි ඒ වටලන් ඉන්න ආයතනයේ වැටලීම් කරන්නේ නැහැ. ඒ නිසා මේ නිලධාරී පන්තිරත් විශාල වගකීමක් තිබෙනවා. තාරුණ්‍ය ආර්ථිකයට දායක කරගන්න වගේම රටේ සමස්ත ආර්ථිකය හරියට හැඩ ගන්නවන්න.
ඔව් ගයන අර කිව්වා වගේ රුපියල් 5900ට ගණන් හදන මිනිස්සු කොහොම ගණන් හදනවද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ගණිතයේ මේ රුපියල් වෙන්න ඕනනේ. රුපියල් වෙන්න ඕන. ඒ ගණිතයේ ගැටලුවක් තියෙනවා. ගයන ඒකට හොඳ උදාහරණයක් කියනවා. දැන් අවුරුදු 4කට 5කට කලින් ගම්පහ දිස්ත්‍රික්කයේ එක ඉස්කෝලේක ප්‍රධාන දේශනයක් කරන්න ගත්තා. අර ශිෂ්‍යත්වයේ දරුවෝ ටික යනවනේ මේ 6 පන්තියට යද්දී මට ප්‍රධාන දේශනයකට ආරාධනා කරා ගම්පහ දිස්ත්‍රික්කයේ එක පාසලක. ඉතින් මගේ ඇජෙන්ඩා එකේ මගේ මට තිබ්බේ දෙවනියට කතාව කරන්න. ඉතින් මම ගොඩක් ආසාවෙන් ඒ දරුවෝ වෙනුවෙන් සූදානම් වෙලා ගියා. ඇජෙන්ඩා එකේ දෙකට තිබ්බ මගේ නම 3 4 5 6 7 විතර වෙනකන් එන්නේ නැහැ. මම ප්‍රින්සිපල්ගෙන් ගියාම කිව්වා නෑනේ අර දේශපාලඥයානේ ඩුප්ලෝ මැෂින් එක දුන්නේ. ඒක නිසා යා 3 ඊට තව එක්කෙනෙක් තව මොකක් කරලා ඉතින් මම බැලුවා මේ ප්‍රින්සිපල් මම එතුමාට අතිශය ගෞරව කරන අපේ ගුරුවරුනේ. ඉතින් මම කල්පනා කරා මේ රජයේ නිලධාරී ඉන්නේ. දැන් ඩුප්ලෝ මැෂින් එක දීපු මිනිස්සයාට ඒක 3 දුන්නා 4 දුන්නා 5 දුන්නා 6 දුන්නා 9ට පටන් ගත්ත එක 10:55 වෙනකොට මට තේරුණා ළමයි ටිකත් හරි එතන ඒ ළමයි අර ඕනම දරුවෙක් අර අපි කියන්නේ දරුවන්ට ඕන වෙලාවක දඟලනවනේ. පොඩි අල්ලන් ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. අල්ලන් ඉන්න වෙලාව ඉවරයි ගයන්. ඉතින් ඊට පස්සේ මම කරා විනාඩි 5කින් මගේ කතාව මම පටන් අරන් මම කිව්වා අර අරයා 2 වුණා මෙයා 3 වුණා මම 7 වුණා. ඒක නිසා මම 8 වෙන්න කලින් මම ඉක්මනට ඉවර වෙනවායි කියලා මම 11:08ට වගේ ඉවර කරා විනාඩි 8කින් විතර. ඉතින් ගයන් ඕක බලන්නකෝ ඔය අර්බුදේ අර ඒක දැන් අපි මම ඒ විදුහල්පතිතුමාට මම බනින්නේ නැහැ. ගයන් වෙලා තියෙන මේ මිනිස්සු ඒ තත්ත්වයට පත් කරලා තියෙනවනේ යපුම් මානසිකත්වයක් කියන එක ගයන්. දැන් අපිට මතකයි ඒ කාලේ අර කොළඹට කිරි ගමට කැකිරි කියලා මතකද 88 89 කාලේ එහෙම ඒ කියන්නේ ඇත්තටම ඒ උනේ මේ අර මේ ඒකේ අර්බුදය ආවනේ. දැන් 1970 ගණන් වල ඇල්ෆ්‍රඩ් දොරයප්ප මහත්තයාව ඝාතනය කළා ප්‍රභාකරන් කියන එක්කෙනා එළියට ආවා. ඒ දුප්පත්කම නිසා වෙච්ච දේවල්. ඔය දේශපාලන මැදිහත් වීමක් කොච්චර වුණත් මම ඒ වෙලාවෙම විශ්වාස කරන දේ තමයි ඒ කියන්නේ ඒක ඇල්ෆ්‍රෙඩ් දොරයප්පාව ඝාතනය කළ ප්‍රභාකරන් එළියට එනවා. ඊට පස්සේ 1971 අරගලේදී ඉස්සෙල්ලාම ගහන්නේ අර වැල්ලවාය පොලිස් ස්ටේෂන් එකට ගහලා තමයි එන්නේ. හැබැයි මේක ඔක්කොම විශ්ලේෂණය කරාම මෙතන තියෙනවා දුප්පත්කම කියන එක. ලංකාවේ ඇත්තටම ගායන් කිව්වොත් බස්නාහිර පළාත රටේ ආර්ථිකයෙන් 40%ක් විතර ගත්දී අනිත් පළාත්වල තියෙන ඊට වැඩි ගොඩක් අඩු ප්‍රමාණයක් ගායන්. ඉතින් මිනිස්සු අතර තියෙන මේ ඇයි මෙහෙම ලොකු ආර්ථික අසමානතාවයක් තියෙනවා. දැන් ගයන් උදාහරණයක් ගත්තොත් මේ ගෑස් අර්බුදය ගැන මම හිතන්නේ ඉතාම හොඳ විශ්ලේෂණයක් ඊයේ මමට අහන්න ලැබුණා. දැන් කොළඹ තියෙනවනේ ගයන් ෆ්ලැට්ස් තියෙනවනේ. ওই ෆ්ලැට්ස් වල මිනිස්සුන්ට ගෑස් අවශ්‍ය. හැබැයි සමහර ඈත පළාත්වල ගෑස් ඩිස්ට්‍රිබියුෂන් එක බලුවම සමහර පළාත්වල අයට ඒ ගෑස් ඩිස්ට්‍රිබියුෂන් එක ඒගොල්ලන්ට ගෑස් වෙනකොට විකල්ප තියෙන අයට ඒක සමහරලාට ඒ කියන්නේ මම කියන ගොඩක් නෑ තියෙනවා. හැබැයි එතකොට ඔය ගෑස් ඩිස්ට්‍රිබියුට් කරන මිනිස්සු ඒ කියන්නේ පුද්ගලයන්ට තියෙන්න එපයි යම් කිසි දෙයක් ප්‍රයොරිටි ලිස්ට් එකක් දෙන්න. දැන් ඒක වෙන්නේ නැහැ නේ ගයන්. ඒතකොට කොළඹ ඇත්තට මම කියන්නේ ප්‍රයොරිටි එක දෙන්න ඕන කොළඹ ඒගොල්ලන්ට දර ටිකක් හොයාගන්න මේ මිනිස්සුන්ට බෑනේ. එහෙනම් මොකක් හරි බලාතකම් මොකක් අපේ ඒකනේ කොළඹ දිස්ත්‍රික්කේ. හරියට ඩෑෂ්බෝඩ් එකක් හදලා මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ බැලුවම මෙන්න මේක ගාල්ල බද්දගම මෙන්න මේ ප්‍රදේශයේ ඒ පුද්ගලයන්ට ඇත්තටම අවශ්‍යයි. නමුත් ප්‍රයොරිටි ලිස්ට් එකේ උඩට තියෙන මේක. ඔය ප්‍රශ්නේමනේ ගයන් තියෙන කිරිපිටි ගැන. කිරිපිටි ගැන දැන් මේ දවස්වල කිරිපිටි අර්බුදයක් තියෙනවා. කිරිපිටි සමහර තැන්වල නැහැ. එක පාට මෙතනින් ගිහිල්ලා අපි කටුබැද්ද පහු කරලා චුට්ටක් ඉස්සරහට ගියාම පෞද්ගලික ඒ කියන්නේ අපි කියන්නේ ටිකක් සුපර් මාකට් එකක කිරිපිටි තියෙනවා. එතකොට එතන කිරිපිටි තියෙන අතන කිරිපිටි නැති වෙන්න මොකක් හරි මෙතන මේ ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මගේ මිත්‍රයෙක් කිව්වා එක තැනක ඉඳලා ඈත පළාතකට ගියාම ඒ පළාතේ කිරිපිටි සුපර් මාකට් එකේ ගොඩක් කිරිපිටි තියෙනවා. ඇයි කියලා. ඉතින් මහත්තයා මේ පළාත් වල කිරිපිටි පාවිච්චි කරන්නේ නැහැනේ. මේ පළාත් වල කරන්නේ උදේට කිරි ටිකක් අරගෙන දවාගෙන කරන එකනේ. එතකොට එතන කොහොමද කිරිපිටි තියෙන්නේ? එහෙනම් මොකක් හරි මේ මිනිස්සු ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකේ කියන එක අන්න එතනයි මාර ගායන් කීපයකට මම එකග වෙන්නේ. මේ හැම වෙලාවකම දැන් ආණ්ඩුව මේ වෙලාවේ අර්බුදයක ඉන්නවා. ඒක අපි පිළිගත යුතුයි. ආණ්ඩුව පිළිබඳ යම්කිසි ගැටලුවක් තියෙනවා. සහ පුරවැසි වගකීම කියන එක ගායන්. දැන් ඔයයි පෞද්ගලිකාංශය වෙන්න පුළුවන් රාජ්‍යාංශය වෙන්න පුළුවන් ඉන්න මිනිස්සුන්ට ඒ කියන්නේ නිලධාරි වෙන්න පුළුවන් පොඩ්ඩක් තියෙන බෑ කොමන් සෙන්ස් කියලා එක. කොමන් සෙන්ස් එක නැති නිසා තමයි අර එක සුපර් මාකට් එකක අඩු වෙලා අර සුපර් මාකට් එකේ වැඩිපුර තියෙනවා. දැන් ඒකේ දෙක දෙනකොට 4ක් ගහලා 8ක් ගන්න පුළුවන් සයිස් එකකට ගන්න පුළුවන්. ඒ තව තැනක මිනිස්සුන්ට කිරි ටිකක් ගන්න නැහැ. දැන් මේකෙදි සමහර අය කියනවා ඇත්තටම මේ කිරි කියන එක බොන්න හොඳ නැහැ. අපි පිළිගන්නවා ඒකට විකල්ප තියෙන්න ඕන වතුර බොන්න ඕන පිළිගන්නවා. හැබැයි මේ වෙලාවේ කිරි බොන්න හොඳ නැහැ කියන්න බෑ. මිනිස්සුන්ට හොඳටම තරහ ගිහලා තියෙන වෙලාවක කිරි බොන්න හොඳ නැහැ කියන්න බෑ. මොකද මේ විකල්පපත් ගැන ගයන් කතා කරන්න ඕන කාලයක් නෙමෙයි මේක. දැන් මෙතන ඇවිල්ලා අපි කතා කරොත් එහෙම නෑ මේ කිරි හොඳ නෑ කිරි හරි නරකයි.
ඊට කලින් අපට ප්‍රධාන දේවල්ටිය කතා කරන්න තිබෙන ඒ වෙලාවට අපිව කිරි ගැන කිරිවල තියෙන අයහපත් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ ගයන්න විශේෂයෙන්ම තියෙන එක තමයි මිනිස්සු විශේෂයෙන්ම රජය වෙන්න පුළුවන් අනිකුත් ආයතන වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් ඒවා ඒගොල්ලන්ට පුරවැසි වගකීම කියන එක පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන්න ඕන ගයන්. ඒක ගොඩක් වෙලාවට අපි දකින්නේ නැහැ. ඒක පිළිබඳවත් මේක හැරුම් ලක්ෂයක් වුණා නම් මේ අවස්ථාව ඒක ගොඩක් වැදගත් වෙයි කියලා මම සලකනවා. හොඳයි මේක හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපි අවසන් විනාඩි 6ක කාලයේ ඉන්නේ. දැන් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා සහ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා අපේ සාකච්ඡාවට සහභාගී වෙමින් සිටින්නේ. කොයි හැටි වෙතත් මේ ආර්ථිකය බල ගැනීම සඳහා තාරුණ්‍ය එකාසු කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒත් එකම තීන්දුව ගැනීමේ තැන්වලට තාරුණ්‍ය යම් තරමකට පත් කිරීම තමයි වඩා වැදගත් ඊළඟදී. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයෙන් යම් ආකාරයක සුබවාදී තැනකට ඇවිල්ලා තිනවා. තරුණ කණ්ඩායමකට අමාත්‍ය මණ්ඩලයේ බාර දීලා තිනවා. අපි තාම දවස් 2යි අපි බලාගෙන ඉමු මේ කණ්ඩායම කොහොමද මෙහෙවන්නේ කියලා. ඒතකම රටේ තීන්දුව తీරන ගන්න තැන්වලටත් මේ තාරුණ්‍ය අඩුම වශයෙන් අපේ දිනේෂ් සමරසිංහ මහත්මයා කිව්වාගේ අර Y ජෙනරේෂන් එකෙන්වත් එන්න පුළුවන් නම් මොකද ඊට කලින් කණ්ඩායම් වල හිතන පතන විදිය මේ නූතනත්වයට එක්ක ගැලපෙනවා හරි අඩුයි. පෑහෙන්නේ නැහැ ඒකට. එනිසා අපි මේ වර්තමානයේ තාරුණ්‍ය තුළ තිබෙන දේ අපි මේ අද දවසෙනකොට කොහොමද ගලපගන්නේ කියන එක. දැන් අපි අධ්‍යාපන ක්‍රමවේදයන් ගලපගන්න ඕනේ. ඒ අයට රැකියා නිර්මාණය විය යුතුයි. ඒ අය කාගේවත් පස්සේ ගිහලා රැකියා ගන්න නෙවෙයි තමන් තුලින් තිබෙන දක්ෂතාවනුව රැකියා හොයාගත යුතුයි. මේ සියල්ල අතර ඒ අය අද යම් දෙනෙක් මම මේ හැමෝම කියලා කියන්නේ යම් කීප දෙනෙක් පාරට ඇවිල්ලා විවිධාකාරයේ දේවල් කියනවා. ඒ අය මොකක්ද මේ වෙලාවේ කළ යුත්තේ? ඒ අය දේශපාලනික වෙනස් වීම සඳහාද පෙළ ගැහෙන්න ඕනේ? ආර්ථිකය හරි මාර්ගයට ගැනීම සඳහාද? එහෙම නැත්නම් දේශපාලනික ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ සඳහාද මොනවාද ඒ අයගේ මේ වෙලාවේ මූලික අභිමතාර්ථය බවට පත් වෙන්නට ඕනේ? මං හිතන්නේ මේ වෙලේ එකක් තමයි අපේ තියෙන ප්‍රමුඛතාවය කියන එක අපි දැනගන්න ඕනේ. මං හිතන්නේ අපේ මිනිස්සුන්ට ගොඩක්ලට මේ අයිඩියා එක නැහැ තාරුණ්‍යයට. ඒ කියන්නේ කවුරු හරි කිව්වහම අපි එතෙන්ට යනවා, එකතු වෙනවා. ඉතින් මම හිතන්නේ අපි ලොකු කාලයක් නාස්ති කරනවා මේ වගේ දේවල් නිසා. අපි අර ජපානයේ කතා කරනවා අපි ලීන් තින්කින් කියලා. නාස්තිය. ඉතින් මේ කාලයත් නාස්තියක්. දැන් මේ මෙතනින් මගේ වයස වයස තමයි මේ යන්නේ. මම කැප කරන්නේ. ඉතින් මෙතන මම හිතන්න ඕනේ මම රජයට බලපෑමක් කරන්න විවිධ ක්‍රමවලින් සහභාගී විය යුතුයි. ඒක අපි එපා කියලා කියන්නේ. නමුත් බලන්න ඔයාගේ දවසේ වැඩ ලිස්ට් එක ලියන්න ඉස්සෙල්ලා. අපි කලමනාකාරයෙක් විදිහට හිතනවා නම් එතෙන්දී මම කොච්චර කාලයක් මේකට දක්වනවද? සමහරවිට අපි පෙළපාලිකට ගියා කියලා හිතන්න. එතන සමහරවිට අපි යන්නේ පැයකට දෙකකට වෙන්න පුළුවන්. නමුත් දවසම ඉවරයි. හැබැයි අපි එහෙම එකක් නැහැ. එතකොට දැන් සමහරවිට මම මේ දවස්වල මේ දේවල් වලට සම්බන්ධ වීම නිසා මගේ මාස 3ක විතර මොකක් හරි මම කරන්න හිටපු වැදගත් දෙයක් මට අහිමි වුණා. හැබැයි මේක ලියන්න කියලා මං කියන්නේ. ලියලා බලන්න කියලා. නමුත් එක්කෝ මේක අපිට පුළුවන් කතා කරන්න. තාරුණයට අපි කිසියම් වැඩසටහනක් ඇති කරලා ඕගොල්ලන්ගේ මෙන්න මේ කාලේ මෙන්න මේ දේවල් නිසා ඕගොල්ලන් මෙන්න මේ තාරුණි තමයි නැති වෙන්නේ. හැබැයි ඔබගොල්ලෝ මේ වගේ දේවල්ට සහභාගී වෙන්න ඕනේ. හැබැයි එතෙන්දී කිසියම් කාලයක් යොමු කරන්න. කාල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉමෝෂන්ස් මැනේජ්මන්ට් තියෙනවා. හැඟීම් කළමනාකරණය. ඒ වගේම කාල කළමනාකරණය කියලා. පුරවැසියෙක් විදිහට වගකීමක් තියෙනවා දේශපාලන සත්වයෙක් විදිහට අපිට සහභාගී වෙන්න, බලපෑමක් කරන්න. හැබැයි එතනින් ඔයා ටයිම් එකක් වෙන් කරගන්න ඔයාගේ අධ්‍යාපනයේට නැත්නම් ඔයාගේ ආර්ථික දේවල් වලට. මම රාජ්‍යාන්තය සමහරට අපේ අය මේ දවස්වල ගොඩක් ඔය වගේ දේවල් වලට ඉන්වෝල් වෙනවා. වෘත්තීය සමිති හරහා. හැබැයි ඒ නිසා බලන්න ලිස්ට් වෘත්තීය සමිති නායකයින්ට තියෙන මේ පිළිබඳ අවස්ථාව. මේ නිසා අපි ආර්ථිකයට වෙච්ච පාඩුව කොච්චරද? පැයකට කොච්චරද? මෙන්න මේ වගේ කැල්කියුලේෂන් එකක් තියෙන්න ඕනේ. මං හිතන්නේ දැන් පෞද්ගලික අංශය මේක යම් ප්‍රමාණිකව වෙනවා. අපිට පුළුවන් නම් මේක පෙන්වන්න රජයේ නිලධාරීන්ට, පරිපාලන නිලධාරීන්ට මෙන්න පැයකදී මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඔයගොල්ලෝ දායක වෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් ආර්ථිකයට කොච්චර මේක සම්බන්ධ වෙනවද කියලා. අපේ රාජ්‍යාංශ එහෙම මේ අපි කියන විදිහට මේ ගණනය කිරීමක් වෙන්නේ නැහැ පැහැදිලිවම. මොකද අර ඔබතුමා කිව්වා වගේ රුපියල් 5900කින් ජීවත් වෙන්න පුළුවන් කියන වගේ දෙයක් තමයි අපේ හිතන් ඉන්නේ. නමුත් අපි මේක ලියලා බැලුවොත් ඊට වඩා සංවේදී වෙයි කියලා මට හිතෙනවා. පුද්ගලයෙක් විදියට මොකද මෙතන ලොකු මේ මැතමැටික්ස් නෑ මෙතන. මෙතන තියෙන්නේ කොච්චර කාලයක් මට තියෙනවද? මගේ ජීවිතේ මට තියෙන්නේ පැය මෙච්චරයි ජීවිතේ. ඒක ගැන හිතුවොත් ඕගලන්ට දකින්න පුළුවන් මම කොච්චර කාලයක් මේකට වැය කරලා තියෙනවද. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ කාල කළමනාකරණයක් කරන්න ඒ වගේම හැම දෙයකටම කිසියම් කාලයක් යොමු කරන්න. අපේ තියෙන ප්‍රශ්නේ තමයි අපි අර ගොඩක් කැමති જાතියක් විතර රිලේෂන්ෂිප්ස් වලට. මම හිතන්නේ මේ ලස්සන කීමක් තියෙනවා අර අපි කැමති බලයටයි අපේ තියෙනවා මේ අපි කතා කරන අභිප්‍රේරණ න්‍යායක් තියෙනවා. මම හිතන්නේ ප්‍රොෆෙසර් නලින් මතක ඇති. අපි කියන්නේ ERGද? තියරි එක. ඔව් අපි කතා කරන need for affiliation, need for power,
and need for achievement කියලා. ඔව් මේ න්‍යාය බැලුවොත් අපි බැලුවොත් දියුණු රටවල් සහ ලංකාව අතර අපි දකිනවා මේ need for affiliation සම්බන්ධතා හදාගන්න යාළුවෙක් නිතරම ඉන්න සමරන්න ඒකට අපේ තියෙන එක වැඩි ගොඩක් වැඩි. power කියන එකටත් වැඩි. හැබැයි අර achievement කියන එකට අඩුයි. ඉතින් මම හිතන්නේ මෙන්න ජාතික ප්‍රශ්නයක් විදිහට බැලුවොත් අපි දකින්නේ මෙන්න මේ වටිනාකම් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ අපේ තියෙන values පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ මේක රාජ්‍ය නිලධාරීන් වේවා ඉස්කෝලවල වේවා විශ්වවිද්‍යාල වේවා මෙන්න මේක පැය භාගයක් කරන් කතා කරන්න ඕනේ හැමදාම. දැන් මේ අපි විෂයක් උගන්වනවා කියලා කිව්වහම දැන් රජේ වුණත් මම හිතන්නේ අපේ තියෙනවා රැස්වීම් තියෙනවා. මේ රැස්වීම් වල කොච්චර කාලයක් අපිට මීටින්ග්ස් වලට යනවද? කොච්චර ප්‍රොඩක්ටිව්ද? මං හිතන්නේ සමහර මීටින් වලින් පස්සේ මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. ඒ දවසම ඉවරයි. මීටින් එක යනවා 2-3 වෙනකම්. 2-3 වෙනකම් යනවා. ඉතින් මං හිතන්නේ කස්ටමර්ස්ලා ඇවිල්ලා ඉන්නවා අතන. ඉතින් මෙන්න මේවා තමයි රාජ්‍යාංශයේ අකාර්යක්ෂමතාව. අපි මේ රාජ්‍යාංශයේ මං හිතන්නේ ඒ දවස්වල මේ කතා කරපු දෙයක් තමයි අයවැයනුත් මේ රාජ්‍ය සේවකයන් කොච්චර දුරට පාරිභෝගික තෘප්තියට අදාළව වැඩ කරනවද කියන එක මෙෂර් කරනවා කියලා කස්ටමර් සැටිස්ෆැක්ෂන් ඉන්ඩෙක්ස් එකක් හදනවා කියලා. මේ වගේ දේවල් විය යුතුයි හොඳ දේවල්. හැබැයි මේවා සම්බන්ධ වෙ යුතුයි ප්‍රායෝගික තලයකට. මොකද රාජ්‍ය නිලධාරියා දැනගන්න ඕනේ එයා නිසා කී දෙනෙක් තෘප්ත වෙනවද නැද්ද කියලා. මොකද මේ මත තමයි ජාතියක් විතර ඉදිරියට යන්න පුළුවන්. දැන් හිතන්න රාජ්‍ය බැංකුවකට ගියොත් මම සමහරලාට ටිකක් සතුටු නෑ. හැබැයි ප්‍රයිවට් බැංක් එකකට ගියොත් සතුටුයි. මෙන්න මේක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේ තුල තමයි සමහරට දැන් තරුණයා මේ විප්ලවයකට එකතු වෙන්නේ මේවත් එකතු වෙලා. එතකොට මේක මේ ආර්ථික අර්බුදය විතර ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. එතනින් ඔබට ගිය තවත් ගොඩක් දේවල් මේකට දායක වෙලා තියෙනවා. ඒ වෛරය කියන එක තමයි මේ අපේ සමාජ ක්‍රමයේ ඇති කරන්නේ ඇත්තටම රාජ්‍ය සේවකයා පිළිබඳ. ඉතින් මේක නැති කරන්න රාජ්‍ය සේවකයන්ට යුතුකමක් තියෙනවා. සියලු දෙනාටම යුතුකමක් තියෙනවා. දේශපාලනඥයෝ මම හිතන්නේ මෙතෙන්ද කිසියම් වැඩපිළිවෙලකට ආරාධනා කළ යුතුයි වෘත්තිකයන්ට ඒ වගේම අනිකුත් විද්වතුන්ට. මම හිතන්නේ ඒක තමයි අපේ මේ අවස්ථාවේ විය යුතු දේ කියලා මම හිතන්නේ. සැබෑ ලෙසම වඩා වැදගත් වෙන්නේ දේශපාලනික වශයෙන් මේ සිටින කණ්ඩායම් මේ තාරුණ්‍ය අදහස් ලබාගෙන මේක ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදී මතුවුණු කාරණාවක්. විශේෂයෙන්ම ඒ අය කිව්වේ මේ අරගල කරන උද්ඝෝෂණ කරන තාරුණ්‍ය සමග සාකච්ඡා කරමින් ඒ අයවත් මේ සඳහා දායක කරගනිමින් මේ වැඩපිළිවෙල ඉස්සරහට යාම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ තුළ රටේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව තමයි අපි අපේක්ෂා සහගතව බලාගෙන ඉන්නේ. ඒ නිසා පුරවැසියෙක් විදිහට, නිලධාරියෙක් විදිහට, දේශපාලඥයෙක් විදිහට අපේ යුතුයකම වගකීම ඉතිහාසය තුළ අපි තුලින් පැහැර හැරලා අතහැරලා තියෙන්න පුළුවන්. හැබැයි අපි දැන් කල්පනා කරමු දේශපාලඥයෝ විදිහට ඒ අයත් රටේ පුරවැසියෝ විදිහට අපි හැමදෙනාමත් විශේෂයෙන්ම තීන්දුව తీරන ගන්න ඉහළ නිලධාරීන් සියලු දෙනාත් තමන්ගේ වගකීම හරියට මේ රට වෙනුවෙන් මාතෘභූමිය වෙනුවෙන් ඉෂ්ට කරමු. ඒක කතාවකට සීමා කළ වැඩක් නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් අපේ රට පිළිබඳව අපිට හෙට දවසේ පිළිබඳව අපේ දරුවන් පිළිබඳව අපේ අනාගතය පිළිබඳව අපිට සුබ බලාපොරොත්තු තබා ගන්නට පුළුවන්. අද අපි ආර්ථික අභියෝගය හමුවේ තාරුණ්‍ය වගකීම පිළිබඳව සුභාරතිය තුළ සාකච්ඡා කළේ. තාරුණ්‍යයට අති විශාල වගකීමක් පැවරෙනවා රටේ හෙට දවස වෙනුවෙන්. අද අපේ සාකච්ඡාවට සහභාගී වුණා මොරටු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අපේ අද දවසේ සුභාරතී අපේ කණ්ඩායම සසුදු පන්සලෝ අද අපිට නිෂ්පාදන සහාය ලබා දුන්නේ ජගත් නවරත්න නව මාධ්‍ය සහායක එක්කසු කළා. සම්බන්ධීකරණයේ TDK ජයන්ත, නිෂ්පාදනයේ පවිත්‍රා කේෂණේ නානායකාර, මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් මුණ ගැහෙනවා දැසන 7ට සුභාරතියෙන්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී